හරි පුතේ මේ අපි කතා කරගෙන හිටියේ 2006 එළ ගාන. හරි ඒ ගාන දැන් පටන් ගමු පුතේ. මම රූප සංහිඳ කලින් ඒක තියෙනවා පොකවර. හරිද? බලන්න රූපී දැක්කපාදී ස්කන්ධයේ සිම්පල් M A වන හා M B වන A හා P චන්ද්‍රිකා දෙකක් පිළිවෙලින් V A හා V B වේග සහිතව P නම් ග්‍රහයක් වටා වෘත්තාකාර කක්ෂ දෙක ගමන් කරයි. එනකොට මේ ගාන වෘත්ත චලිතය සම්බන්ධ කරලා වෘත්ත ශේෂ වලට මතක මේවා ගණන් අපි හැදුවා ඊයේ සතියේ පන්තියේදී මේ අරේ පුතේ 2R කියලා කියනවා. හරිද? එයාගේ ස්කන්ධය MB කියලා කියන පුතේ ස්කන්ධය මෙතන ස්කන්ධය MA කියලා කියනවා. මෙයා යනවලු VB ප්‍රවේගයක් සහිතව VB ප්‍රවේගයක් සහිතව යනවලු පුතේ. අපේ මාන මොකද්ද? VA හා VB අතර අනුපාතය වන්නේ. පුතේ මට කියන්න ඕනෑම වස්තුවක් වෘත්තාකාර මාර්ගයක ගමන් කිරීමක් තියෙනවා නම් හෝ එහෙම නැත්නම් භ්‍රමණ චලිතයක් සිදු වෙනවා නම් වෘත්තාකාර මාර්ග ගමන් කිරීමක් හෝ භ්‍රමණ චලිතයක් සිදු වෙනවා නම් මොකද වෙන්නේ පුතේ? එයාට අනිවාර්යෙන් කේන්ද්‍ර අභිසාරී බලයක් ක්‍රියා කළ යුතුමයි. කේන්ද්‍ර අභිසාරී බලයක් ක්‍රියා කළ යුතුමයි. හරිද? එහෙනම් මෙයා මත ක්‍රියා කරන කේන්ද්‍ර අභිසාරී බලය පුතේ මම FA කියලා ගන්නවා. දාගන්න අතු පාට පෑන්. මෙයා මත ක්‍රියා කරන කේන්ද්‍ර අභිසාරී බලය මම FB කියලා ගන්නවා. FA FB. හරි. එහෙනම් මේ අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලය කාගෙන්ද ලැබෙන්නේ? කල්පනා කරන්න. මෙන්න මේ දෙන්න අතර ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය තමයි පුතේ මේ වලට අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බල ලෙස ක්‍රියා කරන්නේ. එහෙනම් පුංචි ඡේදයක් ලියාගමු වාක්‍ය කිහිපයක් ලියමු පුතේ තරුදා එක යට එක කර්ම වශයෙන් ලියමු. ඊට පස්සේ මේ ගැන සාකච්ඡා කරමු. ලියමු පුතේ ඕනෑම වස්තුවක් වෘත්තාකාර මාර්ගයක ගමන් කරයි නම් කේන්ද්‍ර අභිසාරී බලයක් පැවතීම අනිවාර්යයි. 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 මෙම චන්ද්‍රිකාවට අවශ්‍ය ඊළඟ කාරණා පුතේ මෙම චන්ද්‍රිකාවට අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලය ලබා දෙන්නේ නැත්නම් ලබා ගන්නේ කියලා කියන්නකෝ. මෙම චන්ද්‍රිකාවට අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලය ලබා ගන්නේ ගුරුත්වාකර්ෂණ බලය උපයෝගී කරගෙනය. ගුරුත්වාකර්ෂණ බලය උපයෝගී කරගෙනය. එහෙනම් පුතේ අපි ඉස්සෙල්ලම මේ දෙන්නගේ ගුරුත්වාකර්ෂණ බලය යමු. මෙතන කැපිටල් M කියලා ගන්න ස්කන්ධය. හරි. එහෙනම් ඔය ඉක්මනට මේ A කියන ස්කන්ධයත් මේ කියන ග්‍රහ වස්තුවත් අතර ගුරුත්වාකර්ෂණ බලය හොයාගන්න. මේ M කියන B කියන ස්කන්ධයත් මේ කියන කැපිටල් M ස්කන්ධයත් නැත්නම් ග්‍රහ ලෝකයත් අතර ගුරුත්වාකර්ෂණ බලය හොයාගන්න. ඒ දෙන හොයාගෙන බලන්න පොඩ්ඩක් ගාන හදන්න try එකක් දෙන්න. ඉක්මන් කරන්න පුතේ. රූප සඳගෙන ඒ ටික හදන්න පටන් ගන්න. නිකන් ඉන්න එපා. හරිද? ඔයාලට පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් කරනවාමයි පුතේ. මේ අපි හදන්නේ 2006 A level ගාන. ඒක මම ලියලා නෑනේ. මේ හදන්නේ පුතේ 2006 A level ගාන. 2006 A level ගාන. 2006 A level ගාන තමයි මේ හදන්නේ. ඉක්මන් කරන්න. ලස්සනට අඳගන්න රූප සටහන. ඔය රූප සටහන ලස්සන වුණාන් පස්සේ පුතේ ඔයාට බැරි ඒවා පුළුවන් වෙනවා. හරිද? ඔයා මෙච්චර කාලෙ බෑ කිකි අඬ හිටිය ගන්නොත් පුළුවන් වෙන රූප සටහන ලස්සනට පැහැදිලිව දත්තරික ලකුණු කරගත්තොත්. ඔයා කැතර අකුරු ලිව්වත් කමක් නැහැ රූප සටහන පිරිසුදු වෙන්න පුතේ. ඔයා දින උපරිම රූප සටහන වෙන්න ඕනේ එතන. පැහැදිලිද? ඔයා දින උපරිම රූප සටහන ඒක වෙන්න ඕනේ. ඒතකොට තමයි මේක හොඳට තේරෙන්නේ. හරි. මම FA හා FB හොයාගන්න පුතේ.
FA කියලා ගත්තේ මොකද්ද? ග්‍රහ වස්තුවත් කැපිටල් A ස්කන්ධයත් අතර ගුරුත්වාකර්ෂණ බලය. දාන සමීකරණය G කැපිටල් M මම M කියලා ගත්තානේ. මෙතන ස්කන්ධ පුතේ MA බෙදීම R වර්ග. මම එක හරලා. ඊට පස්සේ අහන පුතේ කැපිටල් M ස්කන්ධය නැත්නම් ග්‍රහලෝකයක් මෙන්න මේ කියන චන්ද්‍රිකාවත් අතර ගුරුත්වාකර්ෂණ බලය. FB සමානයි G M MB බෙදීම 2R වල වර්ගය. මේක 2. දැන් වැඩේ හරි භාගයට හරියි. හරිද? එහෙනම් පුතේ දැන් මෙන්න මෙයාට සහ මෙයාට කේන්ද්‍රය සදාන x සමාන එන්නේ. එහෙනම් පුතේ මම A කියන ස්කන්ධයට දාන්නම්. කේන්ද්‍ර දෙස පුතේ මේ පැත්තට පෙන්නලා තියෙන්නේ x සමාන එන්නේ. එහෙනම් යාගේ කේන්ද්‍ර අභිසාරී බලය අපි හොයාගත්තා. මේටි ආදේශ කරන්න. G M MA බෙදීම R වර්ග සමානයි ස්කන්ධ පුතේ MA නේ. වාරයක් A කියලා කියන්නේ පුතේ කේන්ද්‍ර අභිසාරී ත්වරණය. කේන්ද්‍ර අභිසාරී ත්වරණය හොයන්න පුළුවන්කම දෙකක් තියෙනවා. එකක් තමයි කෝණික ප්‍රවේගය ඇසුරින් R ඔමෙගා වර්ග කියලා ගන්න. අනිත් පැත්තේ ස්පර්ශ වේගය ඇසුරින් v වර්ග බෙදීම R. එහෙනම් මෙතන අපි යන්න වෙන්නේ පුතේ v වර්ග බෙදීම R. මොකද මෙයානේ අපි නිවන්නේ. එහෙනම් මෙතන VA වර්ග බෙදීම අරය R MA ට MA කැපෙනවා. මේ R එකට පුතේ මේ R එකක් කැපෙනවා. එහෙනම් මෙතනනවා G M බෙදීම සිම්පල් R සමානයි VA වර්ග මම මේක ගන්න 3 කියලා. ඊට පස්සේ පුතේ මම දාන්නේ B කියන ස්කන්ධය දානවා කේන්ද්‍ර Z සමාන MA. B ට x සමාන MA දානවා කේන්ද්‍ර දෙසට. එන එතන ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය FB තමයි පුතේ යාගේ කේන්ද්‍ර විසාරි බලය වෙන්නේ. ඉතින් G M MB බෙදීම 2R වල වර්ගය 2R වල වර්ගය සමානයි ස්කන්ධය පුතේ MB වාරයක් මෙතනත් එන්නේ පුතේ VB වර්ග බෙදීම අරය R නෙමෙයි දැන් 2R 2R අර මෙතන 2R වර්ගයක් තියෙන මෙතන 2R ක් කැපෙනවා මේ MB ට මේ MB කැපෙනවා එහෙනම් G M බෙදීම 2R සමානයි පුතේ VB වර්ග මේක මම ගන්නම් 4 කියලා අර බලන්න කොච්චර සරලද බලන්න පුතේ නේ ඇත්තටම මේක කොච්චර සරලද කියලා බලන්න මේව මහා ලොකුවට මැරෙන්න දෙයක් තියෙද්දි අපිට නෑ නෑ දන්නේ සමීකරණ 2 3යි හැබැයි ගණන් හදන්න පුළුවන් ඇති වෙන්න හරිද දන්නේ පුතේ සමීකරණ 2 3යි හැබැයි ඕන තරම් ගණන් හදන්න පුළුවන් මේකෙදි මේක 2022 ළමයිටත් හදන්න පුළුවන් 23 ළමයිට තාම හදන්න බැහැ ඒගොල්ලන්ට තාම f සමානෙන් මේක කරලා නැතුව හදන්න බැහැ පුතේ දෙයක් දන්නවනේ කියන්නේ යාන්ත්‍රික විද්‍යා පාඩම අවසන් නම් මේක නම් ඕන තරම් හදන්න පුළුවන් අපෙන් ආරි පුතේ VA බෙදීම VA B නේ ඒ නිසා මම කරන්නේ දැන් මම මාව පෙන්නේ හරිද මම බෝඩේ බේරවනේ මම කරන්නේ පුතේ තුන්වෙනි සමීකරණය බෙදනවා හතරවෙනි සමීකරණේ එන මෙතන VA වර්ග බෙදීම VB වර්ග සමානයි G M බෙදීම R බෙදනවා G M බෙදීම 2R GM R තාර කැපෙන්නේ VA වර්ග බෙදීම VB වර්ග සමානයි මේ එකට දෙකට තියෙන්නේ එයා උඩට යනවා 2යි VA බෙදීම VB වල වර්ගය සමානයි 2යි VA බෙදීම VB වල වර්ගමූල කියන්නේ පුතේ වර්ග කැපිලා ගියන් පස්සේ මූල 2යි අපෙන් අහන්නේ VA හා VB අතර අනුපාතය මූල 2යි VA හා VB අතර අනුපාතය පුතේ මූල 2යි බලන්න
කොච්චර ලේසිද කියලා පුතේ මේ ගණන් නේද? අද දවසේ පුතේ ඔයාලට ගුරුත්ව ශේෂ කියන පාඩම සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. හරිද? ගුරුත්ව ශේෂ කියන පාඩම පුතේ සම්පූර්ණ පුළුවන් කරනවා. හරිද? සම්පූර්ණයෙන් පුළුවන් කරනවා. ඉක්මන් කරන්න. හරි ඉක්මන් කරන්න පුතේ. ලස්සන උපසාඳ ඉන්න අංක 1. ඊට පස්සේ පුතේ ඔයාලට තේරෙනවා ගාන මෙහෙම නේද හදන්න ඕනේ කියලා. මේක මෙහෙම නේද තියෙන්න ඕනේ කියලා. හරි පුතේ රූප සටහන් පැහැදිලිව වදින එක තමයි අංක 1. මොකද කැත රූප සටහන් හදන්න එපා පුතේ. ඔයා කටුකොලේ ගානක් හැදුවත් මේ දවස්වල ඒ ගාන පුතේ ලස්සනට හදන්න. මම කියන්නේ ඒකයි. මොකද මම මේක කරනකොට මම කටුකොලේ ගණන් හදුවා. කටුකොලෙන් පුතේ අපි සාමාන්‍යයෙන් ගණන් හදන්නේ. නේද අපි කාලේ ක්ලාස් යනකොට කටුකොල බණ්ඩල් තියෙන තැනක් තියෙනවා. ඉතින් එක්තරා කඩයක් තියෙන පුතේ අර කුණුවල පාලමේ කුණුවල පාර කියලා කියන්නේ විතරනේ. කාලේ පන්ති ළමයි දන්නවනේ ඔය කතාව. ඒතන යනකොට පුතේ දැන් මාතරක් තියෙන කුණුවලක්. කුණුවල පාර. පන්ති යන පාර තමයි ඔක. ඉතින් කුණු ඔක්කොම එකතු වෙන තැන. හරිද? මාතරක් තියෙනවා. ගාල්ලෙත් තියෙනවා. ඉතින් ඔක හැම නගරයකම උඹලා තියෙනවා නේද? ඉතින් අපි ගාල්ල ක්ලාස් යනකොට ඔය කුණුවැල පාරේ කියන්නේ කළු පාලම් පවුනත් එක්කම තියෙනවා කඩයක්. දැන් නම් ඒ කඩේ නැහැ මම ළඟදී ගියා. ඒ කඩේ දැන් නැහැ. එතන කෑම කඩයක් දැන් තියෙන්නේ. කටුකොල තියෙනවා. ඉතින් එතන තමයි ලාභම. හරිද? තුනී කොලයක් ලාභම. ඉතින් අපි ඕකෙන් හැම සතියකම මම එකක් ගන්නවා. හැම සතියෙම එකක් ගන්න. මොකද ඒ සතියේ කටුකොල බණ්ඩලේ මදි සමහර දවස්වල. හරිද? ඉතින් ওই කටුකොලේ ගණන් හදනකොට එන් පස්සේ හෑම්බිල් දෙනවා පුතේ. හෑම්බිල් දෙන ඔක්කොම එකතු කරන්න පන්තියන් දවස්වල. එකතු කරන් ගිහිල්ලා ඉතින් යාළුවෝ දෙනවත් විසික් කරනවා එකතු කරගන්න. ඒ එකතු කරනකොට ගණන් මොකද කොලේ ටිකක් වෙනස් වෙනකොට නිකන් අමුතු හැඟීමක් මේකේ ලස්සන අදින්න පුළුවන් රූප සටහන. මේකේ ලස්සනටම හදන්න ගන්න. ඒ කටුකොලේ ගාන හැදුවා පුතේ පැහැදිලිව අදින්න පුළුවන්. පැහැදිලි ලස්සන හදන්න. මොකද එතකොට ඔයාට මේක හොඳින් පිළිටනවා. මොකද විභාගෙදී පුතේ ඔය කටුකොලේ හදන ස්පීඩ් එක තමයි විභාගෙත් හදන්නේ. අන්නේ ස්පීඩ් එක හදාගන්න පුළුවන් වුණොත් ඔයාට කටුකොලේ ලස්සනට ඔයා විභාග පේපර් එකේ කරන්නේ මේ විදිහටම තමයි ලස්සනට ගන්න හදනවා. ඔයා ලකුණු ගොඩක් ගන්න පුළුවන් වෙනවා. හරිද? ඕගොල්ලෝ ඉතින් ආයි ක්ලාස් යන්න හම්බෙන්නේ නැහැ. ඕගොල්ලෝ ඉතින් කෙලින්ම යන්නේ කැම්පස් එකට. මොකද 21 ළමයිට ක්ලාස් පටන් ගන්නවා කියන කතාව දැන් නම් හීනයක්. හරිද? මේ රටේ තියෙන තත්ත්වෙත් එක දැන් එක හීනයක් වෙලා තියෙනවා. 22 ළමයිට නම් ක්ලාස් පටන් ගන්න පුළුවන් ඒ ජනවාරි වගේ වෙනකොට ඒ කියන්න බෑ. ඒකටම ඔන්ලයින් වෙන්න පුළුවන්. හරිද? හරි. ගණන් ඉක්මන් කරලා ඊට පස්සේ මම එනවා 2006 ඊළඟ ගානට පුතේ වාක්‍ය ගානක් තියෙනවා. අනේ වාක්‍ය ගානට මම එනවා. හරි පුතේ. මම පස්වෙනි ගාන තෝරගන්නේ 2006 ගාන පුතේ. 2006 ගාන. 2006 ඊළඟ ගාන දෙකක් කියලා ඉතින් බලන්න ඒ අවුරුද්දේ. පස්වෙනි ගානට පෘථිවිය වටා කක්ෂගත වූ චන්ද්‍රිකාවක් තුළ අත්දැකීම ලැබෙන බර රහිත භාවය පිළිබඳව කර ඇති පහත සැකන ප්‍රකාශ සලකා බලන්න. ඔය දැකලා තියෙනව නේද දැන් ඔක දැන් YouTube එකේ දැන් වෙනතරම් අපි යන කාලේ YouTube එකේ ඉච්චට සිත නැහැනේ. දැන් ඔන්න YouTube එකේ ගියන් පස්සේ ඔය වගේ වීඩියෝස් අනන්ත ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ගුරුත්වයක් නැතිව ගමන් කරන අවස්ථාවක් තියෙනනේ. පාවි. ඔය සම්බන්ධ දෙකක විදිහට දාලා තිනවා. වතුර රෙදි කැල කරලා ඒක මෙතන නම් පස්සේ වතුර බිඳු හැමතැනම ගමන් කරනවා. ඔන්න වගේ ගොඩක් ඒවා තියෙනවා. හරිද? බලන්න මෙන්න මෙහෙම නිසා බලන්න. පෘථිවි වටා කක්ෂගත වූ. පුතේ
රවුම් කරන්න පෘථිවි වටා කියන වචනයකට රවුම් කරගන්න. පෘථිවි කක්ෂය ගැනම කියන්නේ පෘථිවි වටා කක්ෂගතෝ. ඊට පස්සේ රවුම් කරන පුතේ කක්ෂගතෝ චන්ද්‍රිකාව. පෘථිවි වට එකට රවුම් කරන්න කක්ෂගතෝ චන්ද්‍රිකාවක්. ඒ කියන්නේ මේ කියන චන්ද්‍රිකාව තියෙන්නේ පෘථිවි ගුරුත්ව ශේෂ්ත්‍රය තුල. නේද? පෘථිවි ගුරුත්ව ශේෂ්ත්‍රය තුල තමයි තියෙන්නේ. හරි. අපෙන් අහනවා මෙන්න මේ ප්‍රකාශ කිහිපයක් දිලා දෙන්න පුතේ. බර රහිත භාවය ඇතිවන්නේ එවැනි උස්සක පවතින නොසලකා හැරිය හැකි තරම් කුඩා ගුරුත්වය නිසාය. ඒක වැරදිනේ පුතේ. මේ ගුරුත්වය බලන්න මෙයා තියෙන්නේ තාම චන්ද්‍රිකාව තියෙන්නේ. මේ කියන්නේ චන්ද්‍රිකාව තියෙන්නේ පෘථිවි කක්ෂය ඇතුළේනේ. ඒ කියන්නේ අනිවාර්යෙන් ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවා. ඒක වැරදි. බර රහිත භාවය නිසා චන්ද්‍රිකාව තුල චලිතයේ දෙන පුද්ගලගේ ගම්‍යතාවය ශුන්‍ය වෙයි. එහෙන් බැරි පුතේ බර නැතුණාට එයාට ස්කන්ධයක් තියෙනව නේද? පුතේ රවුම් කරන්න බර කියන වචනේ. එයාට බරක් නැති වෙන්න පුළුවන්. g කියන බිඳුවක් කරන්න පුළුවන්. හරිද? g බිඳුවක් කරොත් mg කියන බිඳුවක් එනවා. හැබැයි ස්කන්ධයක් තියෙනවනේ. ස්කන්ධයක් තියෙනවා කියන්නේ පුතේ ගම්මිතාවක් තියෙන පුළුවන්. m වාරයක් වෙනි ගම්මිතාව ස්කම්මිතාව කියන්නේ. ප්‍රවේගයක් තියාට තියෙනවා නම් එයාට ස්කන්ධයක් තියෙනවා නම් m වාරයක් වෙනි පුතේ ගම්මිතාව කියන්නේ. ගම්මිතාවක් තියෙනවා. ඒක වැරදි. ඊ බලන්න බරහිත භාවය නිසා චන්ද්‍රිකා තුළ ස්වභාවික තාප සංවහන ධාරා ඇතිවිය නොහැකිය. අන්න ඒ වාක්‍ය හරි පුතේ. හරිද? ස්වභාවික තාප සංවහන ධාරා. මොකද මේ සංවහන ධාරා කියන්නේ ස්වභාවික කතාවක් කියනනේ. තාප සංවහන ධාරා ඇතිවිය නොහැකිය කියලා කියන්නේ. නොහැකිය. හරිද? ඒ වාක්‍ය හරි. එහෙනම් C පමණක් සත්‍යය කියලා තමයි පුතේ ගන්න වෙන්නේ. හරිද? අනිත් දෙක වැරදි. ඒතර අපිට කොහොම වුණත් පුතේ C කියන එක සත්‍යය කියලා ගන්න වෙනවා. මොකද C අසත්‍ය කියලා වාක්‍යයක් නැහැ. A හා B කොහොමත් වැරදි. C සත්‍යය කියලා කොහොමත් ගන්න වෙනවා. හරි. ඊට පස්සේ පුතේ මම තෝරගන්නවා 2007 A level ගාන 6 වෙනි ගාන ලෙස 2007 A level ගාන 2007 A level ගාන ඉක්මන් කරන්න. පෘථිවිය මතු පිටදී වස්තුවකට 100යි නිව්ටන් බරක් ඇත. පෘථිවිය මතු පිටදී වස්තුවක 100යි නිව්ටන් බරක් ඇත. අන්න ඉක්මන් කරන්න පුතේ ගාන තනියම. මම පොඩක් වෙලාවක් දෙන්නම්. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න පුතේ. හරිද? ඉක්මන් කරන්න. ඊට පස්සේ 6 වෙනි ගාන හදමු. 6 වෙනි ගාන ලෙස හදන්නම 2007 level ගාන. 2007 level ගාන. හරි. පෘථිවිය මතු පිටදී වස්තුවකට 100යි නිව්ටන් බරක් ඇත. මෙතනදී පෘථිවිය මතු පිටදී මෙයාගේ බර 100යි නිව්ටන් කියලා කියනවා. එය පෘථිවි පෘෂ්ඨයේ සිට පෘථිවිය අරයට සමාන වූ උසකට ගෙන ගිය විට එහි බර වන්නේ උත්සාහ සම්පූර්ණ නදී. මේ බලමුත් මෙතන පෘථිවිය අරය කැපිලා R කියලා ගමු. හරිද? පෘථිවි ස්කන්ධ පුතේ කැපිල් M කියලා ගමු. මෙතන අපි මෙයාගේ බර පුතේ අපි ගමු සිම්පල් mg කියලා. mg කියලා ගමු. පෘථිවිය මතදී ගුරුත්ව ශේෂ තීව්‍රතාව මම g කියලා ගත්තා. හරිද? ආසන්නයේ g කියලා ගත්තා. මගේ ගාන හිතෙන්දී කියන්නේ. පුතේ මෙතන mg කෙනෙක් කෙනා 100ක් කියලා කියනවා. හරිනේ? දැන් බර 100ක් කියලා කියනවා. ඊට පස්සේ පුතේ මේ වගේ සමාන උසකට මෙයා අරන් ගියොත් මම මේ ලක්ෂ්‍ය A කියලා ගන්නම් මේ ලක්ෂ්‍ය B කියලා ගන්නම් මේ උස පුතේ R අරන් ගියන් පස්සේ අපෙන් අහන මෙතන ක්‍රියා කරන බර ඔන්න ඔක අහනවා හරිද ඔක අපෙන් අහන්නේ එන 100යි නිව්ටන් දිලා මෙතන බරක් අහනවා නම් බලයක් ලෙස ගන්න පුළුවන් පුතේ දැන් හිතලා බලන්න කොහොමද ගන්න දන්නේ කියලා
කියලා බලන්න. මෙතන බර වෙනකොට පුතේ දැන් මම මේ බර කියලා අරගෙන හිතුවොත් ගාන කොට කැඩෙන නිසා මේ 100 නිව්ටන් කියලා කියනවනේ 100 කියලා ගන්නම්. මෙතන බර වෙනකොට මම පුතේ f dash කියලා ගන්නම්. බර වෙනකොට f dash කියලා ගන්නම්. හරිද? f dash අතන ගාන ඉවරයි. එන පුතේ මම කරන්නේ මුලින්ම f සමානයි g m බෙදීම r වර්ග කියන සමීකරණය. ඒ වගේ පුතේ f සමානයි m වාරයක් g කියන සමීකරණයක් දෙක ගන්නවා. මේ දෙක අතර පස්සේ පුතේ මේ දෙක අතර පස්සේ මට මෙහෙම කරන්න පුළුවන්. මෙතන mg කෙනා සමාන කරනවා මෙතන g වාරයක් m බෙදීම r වර්ගට. මම මේ සිම්පල් m ට සිම්පල් m කපලා දාන්නේ නැහැ පුතේ. මේ කැපුවොත් පොඩි ප්‍රශ්නයක් වෙනවා. මොකද්ද? මෙතන බර කියන්නේ mg නේ. කපලා දාන්න එපා නිසා. මොහොත ඉද්දා ගම. පුතේ මම මේ සමීකරණ අරගෙන මුලින්ම මම a අවස්ථාව සලකනවා. a අවස්ථාව සලකනවා. a අවස්ථාව සලකනවා. ඒ අවස්ථාවේ පුතේ මෙයාගේ බර 100යි නිව්ටන් නේ. බර 100යි නිව්ටන්. g කැපිටල් ස්කන්ධේ කැපිටල් m අර ස්කන්ධේ සිම්පල් m බෙදීම අරේ පුතේ කැපිටල් r වර්ගනේ. මම මේක ගන්නවා 2 කියලා. ඊට පස්සේ මම මේක b අවස්ථාව සලකනවා පුතේ. b අවස්ථාව සලකනවා. එතන බර ගත්තේ මම f dash කියලා. f dash තමයි පෙන්නන්නේ. g m බෙදීම පුතේ ආරේ බලන්න r කියලා කියන්නේ 2r 2r වල වර්ගය. මෙතන වෙනස්කමක් තියෙන පුළුවන්. තියෙනව අනිවාර්යෙන්. හරිද? උත්තරණය මෙතන පුතේ g වලගේ වාගෙන මෙතන g වලගේ වාගත්තා නම් අන්නේ අනුපාතයක අරගෙන හදන්න පුළුවන්. ඉන්න පුළුවන්. හරිද? සමීකරණ විතරක් හදන්න පුළුවන්. මම මේ සමීකරණ නැතුව ගන්න හදන විදිහ කියලා දෙන්න. සමීකරණ අරගෙන ගන්න හදන විදිහ කියලා දෙන්න. අර මේ කටපාඩම මතකෙන් දාන්න පුළුවන්. පුතේ දැන් අපිට ඕනේ 3 බෙදීම 4නේ. සරි 3 බෙදීම 2නේ. එහෙනම් f dash බෙදීම 100 සමානයි g m බෙදීම දෙවරත් එක 4යි r වර්ග බෙදෙන පුතේ g m බෙදීම r වර්ග. එහෙනම් gmm කැපිලා යන පුතේ r වර්ග කැපෙනවා. එහෙනම් f dash සමානයි 100 බෙදීම 4යි ඒක පුතේ 25 නිව්ටන්. එහෙනම් එතනදී මේ කියන වස්තුවේ බර නිව්ටන් 25. නිව්ටන් 25යි. පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2. නිව්ටන් 25ක් බරයි. ඉක්මන් කරන්න පුතේ. ඊට පස්සේ මම අද 2008 A level ගාන මම මේ කොච්චර සරල කියලා නේ පුතේ. ඇත්තටම සරලයි මේවා. හරිද? මහා ලොකු ගණන් නෙමෙයි. පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ ගණන් කොට දා ගන්න දවසේ. හරිද? වීඩියෝස් වල පැය සංඛ්‍යා ගත්ත පුතේ පැය 6කට වඩා අඩු ප්‍රමාණයක් තියෙන්නේ ඔක්කොම. මේ වෘත්තශේෂ පාඩමට. හරිද? ගිය සතියේ කලින් වීඩියෝ එකයි මේ වීඩියෝ දෙකේ තුන පැය 6කට ආසන්නයක් එන්නේ. හරිද? එක වරුවෙන් ඔයාලට පුළුවන් කොට දා ගන්න පස්සේ බලන්න. හරි.
ඊට පස්සේ පුතේ මම හදනවා 7 වෙනි ගාන ලෙස 2008 A level ගාන 2008 A level ගාන ටිකක් අමුතු ගානක් නේද? බලමු. 2008 A level ගාන ඉක්මන් කරන්න පුතේ. කැපිලි A අණු දිග සිම්පල් L සහ ස්කන්ධ කැපිලෙන් වන ඒකාකාර ලෝහ දණ්ඩකි. ඒකාකාර ලෝහ දණ්ඩකි. කැපිල් B දණ්ඩ සාදා ඇත්තේ Aට සර්ව සම වූ වෙනත් දණ්ඩක්ගෙන එය අරය සිම්පල් ආර්ම වෘත්ත ඡාපයක් සාදන ආකාර නවා ගැනීමෙනි. හරියට ඔන්න එහෙම කතාවක් කියනවා. ඡාපයක් සාදන ආකාර නවා ගැනීමෙනි. සිම්පල් M ලක්ෂාකාර ස්කන්ධයක් රූපයේ දැක්වෙන ආකාරයට A හා B අතර තබා ඇත. FA අණු M මත A මගින් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලයේ විශාලත්වය සහ FB අණු සිම්පල් M මත B මගින් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලයේ විශාලත්වය නම් අපි අහන පුතේ අතර සම්බන්ධයක් අහනවා. හරිද? යටිලා ගන්න පුතේ බලන්න. A අණු දිග L සහ ස්කන්ධ කැපිලෙන් වන ඒකාකාර ලෝහ දණ්ඩකි. යටිලා ගන්න එක හදන් දෙයක් නේ හිතෙන් ගන්න පුළුවන් එකක්. ඊට පස්සේ බලන්න B කියන එක B දණ්ඩ සාදා ඇත්තේ Aට සර්ව සම වූ වෙනත් දණ්ඩක් කියන. වවුම් කරන්න Aට සර්ව සම වූ වෙනත් දණ්ඩක් කියන. ඒ කියන්නේ පුතේ ඒ වල දිග ඒ වගේ ස්කන්ධ සමානයි. හරිද? ඊට සර්ව සම වූ වෙනත් දණ්ඩක් කියන. හරි ගාණක් නෑ මෙතන. ඇත්තටම ගාණක් නෑ මේක. හරි පුතේ? සාධනාකාරට සර්ව සම වූ වෙනත් දණ්ඩක්ගෙන අරය සිම්පල් R වන වෘත්ත ඡාපයක් සාධන ආකාර නඹා ගැනීමෙනි. අර පුතේ රන් කරන්න වෘත්ත ඡාපයක් කියන වචනේ. මෙහෙමනේ පුතේ කියන්නේ. මේ තමයි කියන දණ්ඩ. දණ්ඩ දිගේ හිතන්නේ මෙහෙම ගාන හදන්න යන්න එපා. ගාන හිතා ගන්න පුතේ. මෙතන දුරකින් සිම්පල් R දුරකින් මේ ස්කන්ධ කැපිලි M කියනවනේ. සිම්පල් R දුරකින් පුතේ ලක්ෂ්‍ය සිම්පල් M ස්කන්ධයක් තියෙනවා. හරි ලක්ෂ්‍ය සිම්පල් M ස්කන්ධයක් තියෙනවා. මෙතන පුතේ සිම්පල් R දුරකින් අරය සිම්පල් R වෙච්ච මෙයරේ සිම්පල් R වෙච්ච අර වගේම සර්ව සම දණ්ඩක් තියෙනවා පුතේ. හරිද? ඔහොම දීලා තියෙන්නේ. කඩියෙන් දීලා දෙන රූපසටහන. ඔන්න ඔහොම හිතන්න පුතේ. දැන් කවුද වැඩි කවුද අඩු කියලා බලන්න තියෙන්නේ. මෙයා ස්කන්ධ කැපිලෙම මෙයා ස්කන්ධ කැපිලෙම. හරිද? ඊට පස්සේ මම ගන්න පුතේ මෙන්න මේ තුරම තියෙන දැන් මෙතෙන්ද මෙතන දුරත් R මෙතෙන් දුරත් R. හරි ඒක ප්‍රශ්නයක් නෑනේ. මේ ලක්ෂ්‍ය ස්කන්ධය සිම්පල් M ස්කන්ධය R තුරින් තියෙන ලක්ෂ්‍ය කැපිලි M ස්කන්ධයක් ගන්න. අවස්ථා තුනක් මම සලකමු. මොකද මේකත් අපිට දීලා තියෙන ගාණක් උත්තරයක් විදිහට. හරි මේ දණ්ඩක් තියෙන අවස්ථාව මේ ඡාප කොටසක් තියෙන අවස්ථාව මේ පුතේ ලක්ෂ්‍ය ස්කන්ධ දෙකක් R දුරකින් තියෙන අවස්ථාව. එහෙනම් මම ඉස්සෙල්ලා හිතන පුතේ ලක්ෂ්‍ය ස්කන්ධ දෙකක් R දුරකින් තියෙනවා නම් මේ අතර කියන බලය F නම් F සමානයි G M M බෙදීම R වර්ගනේ නේද? හරි. ඔන්න ඔක දැන් ගත්තා. මොකද F සමානයි G M M බෙදීම R වර්ග කියන තැන හැමතැනම තියෙනවා. ඒ නිසා මම එකක් සලකුවා. දැන් බලන්න පුතේ මෙයාගෙන් ලැබෙන සංප්‍රයුක්ත බලය ගන්න ඕන. බලන්න මෙන්න මේ කෙලවර දැන් අපිට මේ දණ්ඩට එකපාරට ওই සමීකරණ දාන්න පුළුවන්ද? බෑ. මොකද මතකද මේ සමීකරණ ගත්තේ අර ග්‍රහලෝක අතර ගත්තොත් පුතේ ග්‍රහලෝකයේ කේන්ද්‍රාකරණ රේඛා කියලා පුතේ ගත්තා. ඒ නිසා මේ කියන දණ්ඩ පුතේ මම ලක්ෂ්‍ය ස්කන්ධ වලට කඩා ගන්න වෙනවා. හරිද? හිතන විදිහ මේ කියන්නේ ලක්ෂ්‍ය ස්කන්ධ කඩා ගන්න වෙනවා. හරිද? එහෙනම් මෙන්න මේ කෙලවර ඉඳන් මෙතන ලැබෙන බලය පුතේ මේ දිශා මෙන්න මේ දෙකනේ පිටිදී
මෙයා r නම් අනිවාර්යෙන් මෙයා r ට වඩා පුතේ වැඩියක් ගියක්. මම x කියලා ගන්නම්. x කියන එක විශාලයි r ට වඩා. x විශාලයි r ට වඩා. හරිද? මෙතන බලන්න පුතේ. මෙතනත් x කියන විශාලයි r ට වඩා. ඔන්න ඔබ දැන් හිතන්න. එහෙනම් මේ පැත්තෙන් ලැබෙන ගුරුත්ව බලය මම ගන්න පුතේ f'(fx) කියලා. මේ පැත්තෙන් ලැබෙන ගුරුත්ව බලයත් මම ගන්නම් fx කියලා. sorry ගුරුත්ව බලය කියන ආකර්ෂණය යන්නේ fx හරිද? මේව තමයි ගාන හිතන්නේ පුතේ. ගාන හිතන විදිහ තමයි කියලා දෙන්නේ. ඉතින් එහා නියක් නෙමෙයි. ඊට පස්සේ පුතේ මෙතන බලන්න පුතේ. මම මේ ලක්ෂ්‍ය කෙලවර ගන්නම්. දැන් ගාන හදන් යන්න ඕන නිසා පුතේ මම මෙතන x කියලා ගත්තන් දුර. මෙතන r නේ දුර. මෙතන බලය ගන්නම් fr කියලා. මේ පැත්තට බලය fr. හරිද? මෙතන තියෙන බලයේ බලයක් ඒකත් මම fr කියලා ගන්නම්. මේ බලයත් fr කියලා ගන්නම්. හරිනේ? මේ දුර r මේ දුර r බලය fr. දැන් අපි f කියන එක ලියලා බලමු. f කියන්නේ gmm බෙදීම r වර්ගනේ පුතේ සමීකරණය. f කියලා කියන්නේ gmm බෙදීම r වර්ගනේ. අනු පොඩ්ඩක් හිතලා බලන්න උතරින් එහා මොකද්ද වෙන්නේ කියලා. ඉක්මන් ටිකක් වෙලා දෙන්නම් ඔක පොඩ්ඩක් කල්පනා කරමු. ඉක්මන් කරන්න. හරිද? මම ආයෙ මතක් කරන්නේ රෙකෝඩින් දාන්න බැරුණා විනාඩි දෙකක්. හරි මම ඒක කියන්න. මෙහෙම. හරිද? නැවතත් කියන්න පස්සේ බලන්න මට නැත්තම් අසාධාරණයක් කියවනේ. f සමානයි gmm බෙදීම r වර්ග. ඔගොල්ලෝගේ සමීකරණය. එහෙනම් බලන්න r වලගේ වැඩි වෙන්න r වලගේ වැඩි වෙන්න f මොකද වෙන්නේ පුතේ? අඩු වෙනවා. එහෙනම් බලන්න මේ r ට වඩා මෙන්න මේ මම රේඛා කීපයක් ඇඳගත්තා. මෙයාට වඩා මෙයා වැඩිනේ පුතේ. මෙයාට වඩා මෙයා වැඩි. මෙයාට වඩා මෙයා වැඩි. මෙයාට වඩා මෙයා වැඩි. මෙයා තමයි වැඩිම. හරිද? මෙයා තමයි වැඩිම. එහෙනම් පුතේ මෙතන ක්‍රියා කරන බලය Fr කියලා අපි ගත්තනේ. Fr ට වඩා මෙතන ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය අඩුයි. මෙයාට වඩා මෙතන ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය අඩුයි. මෙයාට වඩා මෙතන ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය අඩුයි. මෙතන වඩා මෙතන ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය අඩුයි. එහෙනම් මෙතන තමයි අඩුම ගුරුත්වාකර්ෂණ බලය තියෙන්නේ. එහෙනම් සම්ප්‍රිත ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ පුතේ ওই ටිකේම එකතුව. එහෙනම් මොකද වෙන්නේ? විභේදනය කරගත්ත නම් හරිනේ. එහෙනම් විභේදන සංරචනිත. ඔන්න FA කියන්නේ මේ ටිකේම සම්ප්‍රයුක්ත. හරිද? FB කියන්නේ මේ ටිකේ සම්ප්‍රයුක්ත. එහෙනම් බලන්න මෙයාට වඩා මෙයා කොහොමද වෙන්නේ පුතේ? fx වඩා fr වැඩි. fx වඩා මෙතන දිනාගේ වැඩි. එහෙනම් මේ වල සම්ප්‍රයුක්තය ගත්තොත් මේ වල සම්ප්‍රයුක්ත වඩා වැඩි වෙන්න ඕනේ. එහෙනම් A ගෙන් ලැබෙන සම්ප්‍රයුක්ත වඩා පුතේ B ගෙන් ලැබෙන සම්ප්‍රයුක්ත වැඩි. A ගෙන් ලැබෙන සම්ප්‍රයුක්ත වඩා B ගෙන් ලැබෙන සම්ප්‍රයුක්ත වැඩි. හරිද? ඇයි මේ බලන්න විවිධ සංකේත ගන්න පුතේ. මේක සමමිතික පද්ධතියක්. මේ පැත්තට cos ගත්තොත් මේ පැත්තට sin. මේ පැත්තට cos ගත්තොත් මේ පැත්තට sin. මේ sin ට මේ sin කැපිලා යනවා. ඒවා නොසලකා හරින්න පුළුවන්. හරි ඒක සංරචනයක අයින් වෙලා යනවා. sin කියන සංරචනය අයින් වෙලා යනවා. එහෙනම් ඔය ඔක්කොම වල එකපාරට ගත්ත පුතේ ලක්ෂ්‍ය ස්කන්ධ දෙකක් කියලා ගත්තොත් මෙන්න මෙහෙම එනවා. එහෙනම් එයා මේ හැමෝටම වඩා වැඩි. මෙතන ඉන්නේ සම්ප්‍රයුක්තය. මේකේ පුතේ මේ පැත්තේ එන සංරචන ටික විතරයි ගන්නෙ. මේ ලම්බක සංරචක මේ පැත්තේ වලට මේ පැත්ත කපලා දානවා. මේ ටික සංරචන ටික විතරයි එන්නේ. එයාට වඩා පුතේ මේ පැත්තේ සංරචක වැඩි. ඇයි? fx ට වඩා fr වැඩි කියලා අපි දන්නවා. ඒ කියන්නේ මේ පැත්ත සම්ප්‍රයුක්තය. එහෙනම් fa ට වඩා fb වැඩි. fb ට වඩා පුතේ අනිවාර්යෙන් ලක්ෂ්‍ය ස්කන්ධ දෙකක් ගත්තොත් එයා වැඩි වෙන්න ඕනේ. එහෙනම් මේ වගේ උත්තරයක් තියෙනවද කියලා බලන්න. මේ තියෙන පුතේ උත්තරයක් හත. පිළිතුරක් හත. බලන්න කොච්චර ලේසි කියලා නේද පුතේ? අද දවසේ ගුරුත්ව ශේෂ්ත්‍ර කියන පාඩමේ ඕනම ගානක් හදා ගන්න පුළුවන් කරනවා. හරිද? ඉස්සාසෙන් කියන පුතේ ගුරුත්ව ශේෂ්ත්‍ර පාඩමේ ඕනම ගානක් හදා ගන්න පුළුවන් කරනවා අද දවසේ. ඉක්මන් ලියා ගන්න අවශ්‍ය කාරණා ටික ලියා ගන්න. ඊට පස්සේ මම යනවා තව ගානක් හදමු බලන්න අපි මේ MCQ වලින්. මම යනවා පුතේ ඊට පස්සේ අටවෙනි ගාන හදමු පුතේ. අටවෙනි ගාන හදමු. අටවෙනි ගාන කියලා කියන්නේ 2009 ගාන හදමු පුතේ. මේ ගාන හතක් හැදුවා. අටවෙනි ගාන ලෙසම තෝර ගන්නවා 2009 ලෙල් ගාන.
2009 level ගන්න තෝරගන්න. 2009 A level ගන්න තෝරගන්න. 2009 A level ගන්න තෝරගන්න. ගෝලාකාර ශුද්ධ ප්‍රහායකයේ අරය කිලෝමීටර් 60ක් වේ. මෙයාගේ අරය 60යි කිලෝමීටර් කියලා කියනකොට. ඒ පුෂ්ඨය මත ගුරුත්වාකර්ෂණ ත්වරණය 3යි ms දෙක වේ. ජීවලගය 3යි ms දෙක කියලා කියනවා. ශුද්ධ ප්‍රහායකයේ පුෂ්ඨය මතදී වියෝග ප්‍රවේගය වන්නේ. වියෝග ප්‍රවේගය අහනකොට දැන් වියෝග ප්‍රවේග ගත සමීකරණ පොඩක් මතක නම් කියන්න. හරිද? මොකද අපි කලින් ගානක් හැදුවා කරන පුතේ gm බෙදීම r කියලා ගත්තනේ. වියෝග ප්‍රවේගයේ v නම් 2යි gm බෙදීම r. කොහොම එකද සමීකරණය? නේද? එන් පස්සේ ජීවලගය අපිට දීලා තියෙද? නෑ. ජීවලගය අපිට දීලා නෑ පුතේ. අපි මෙතනදී මෙයාගේ ස්කන්ධය m කියලා ගමු. මෙයාගේ ස්කන්ධය කැපිල් m කියලා ගමු පුතේ. හරිද? r කියන්නේ මෙයානේ. දැන් g දන්නෙත් නෑ, m දන්නෙත් නෑ. දීලා නෑවා. දැන් ප්‍රශ්නයක්. හැබැයි අපි දන්න දෙයක් තියෙනවා මොකද්ද? f සමානයි mg. නේ? f සමානයි mg. f සමානයි g m බෙදීම r වර්ග. අපි දන්න දේවල් පුතේ මේ. මෙයා හදාගන්නේදී අපි කලිනුත් කරන නිසා අය වරක් හදන්නේ නැහැ. මම පටන් ගන්නවත් හැදියෝ ගන්න. හරිද? කාලිත කරන්න ඕනේ. ඒකනේ. අය හදන්න ඕනේ නැහැ. එහෙනම් මේ දෙන සමාන කරන් පස්සේ පුතේ අපිට එනවා. වань මේ දෙනකින් අපිට එනවා mg සමානයි gm බෙදීම r වර්ග කියලා. මේ සිම්පල් m ට මේ සිම්පල් m කැපෙනවා. එහෙනම් බලන්න පුතේ කැපිටල් gm කෙනෙක් කෙනා සමානයි gr वर्ग gm සමානයි සිම්පල් gr वर्ग මේක මම ගන්නවා 2 කියලා මේක මම ගන්නවා 1 කියලා මේක දන්නේ නැත්නම් හදන ක්‍රමය මම කලින් කිව්වා අනාදේශ කරන්න එම නිසා v සමානයි 2යි gm වෙනකොට පුතේ අපිට දාන්න පුළුවන් gr वर्ग කියලා gr वर्ग බෙදීම r එකට r එකක් කපලා දාන්න ආදේශ කරන්න. 2යි g කියන පුතේ 3යි r කියන්නේ 60යි කිලෝමීටර්. 60 වැඩි කිරීම 10 3යි. ඒ කිලෝමීටර් මීටර කරන්න එක. එහෙනම් මෙතන නෝ දෙවරක් 3 6 වාරයක්. මෙතන 6යි. මේ 10 බලය අනිත් පැත්තට ගියන් පස්සේ 10 4යි. එහෙනම් 6 වරක් 6 36යි. 6 වර්ග වාරයක් 10 4යි. वर्गमूल දෙන්න සුළු වෙන පුතේ උත්තර දෙන්න තියෙන්නේ. එහෙනම් 6 वर्गमूल 6යි. 6 වර්ගයේ वर्गमूल 6යි. එතන 10 වර්ගයයි. උත්තරේ 600යි ms ශ්‍රේණිය. පිළිතුර 600 ms ශ්‍රේණිය. එහෙම උත්තරයක් තියෙද? ඔව් පිළිතුර අංක 2. 600 ms ශ්‍රේණිය. ඉක්මනට 19 ඉරල් ගන්න. වර මේක කොච්චර සරලද නේ? පොඩි පොඩි දේවල් පුතේ තියෙන්නේ. හරිද? දැන් මේ වගේ තමයි ඊළඟ පාඩම් කරු චුම්බකයේ දැන් බලන්න පුතේ. විශේෂ පාඩම නොමිලේ යනවා YouTube එකේ. හරි මේකත් දැන් මම පන්තියේ ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට link එක දුන්නා. Zoom link එක සම්බන්ධ වෙන්න. කැමති නම් සම්බන්ධ වෙන්න. හරි බලෙන් ඕනේ නැහෙනි. පන්ති ළමයට කොහොමත් මේක repeat video දෙනවා. හරි අගෝස්තු මාස සම්බන්ධ වෙච්ච ළමයට කොහොමත් මේක repeat video දෙනවා ඒගොල්ලන්ට. ඊට පස්සේ පුතේ මේ ලබන මාසෙ කියන්නේ සැප්තැම්බර් මාසෙ මේ මාසෙ හරිද චුම්බක ශේෂ පාඩම අවසන් වෙනවා. ඉතින් ඒවා අපි කරන්න හිටිය පාඩම් නෙමෙයි රිවිෂන් එකේ. ඉතින් ළමයි කියන උනන්දුව සහ කැපවීම මත කරන්න පුළුවන්කමක් තියෙනවා. අද පාඩම් ටික හිතට වඩා වේගෙන් කතා කරන පුතේ මම අවසන් වෙනවා. හරිද? ඒ නිසා ලබන මේ මාසයේ අපි ආලෝකින පාඩමත් චුම්බක ශේෂ පාඩම සම්පූර්ණයෙන් අවසන් කර දානවා. ඊට පස්සේ මාසයේ අපි දෝලන තරංග පාඩමත් පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන පාඩම් තුනක් පදාර්ථ විකිරණ තමයි තියෙන්නේ ඔය තුනේ. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කරනවද පදාර්ථ විකිරණ කරනවද කියලා තීරණය කරන්න මේ මාසයේ අන්තිමට. එතනින් මේ පාඩම් දෙක අවසන් වෙනවා. ඉතුරු වෙන පාඩම් දෙකයි ඉලෙක්ට්‍රොනික කියන පාඩම සහ
අර පාඩම් දෙකකින්. හරිද? බලමු ඉතින් නොවැම්බර් මාසෙත් අපිට ආවොත් නොවැම්බර් මාසෙ පාඩම් දෙක දාලා දාන්න පුළුවන්. එයා මුළු සිලබස් එකම කවර් කරනවා. හරිද? ඉතින් තාත්තෙත් එක්ක අපි දන්නේ නැහැ රට විවෘත කරයිද කියලා ඒ ලෙවල් කරානේ. අපි කරන් යනවා. ඒ පුළුවන් මේ ඔක්කොම සිලබස් අවසන් කරලා මේක වැඩි අවසන් කරලා දාන්න. මොකද මාසෙට පුතේ මම එක මාසයකට මාස 3ක විතර වැඩ කරනවා. විෂන් එකේ. ඒක තමයි විශේෂත්වය. හරිද? නැත්නම් මේක අවසන් කරලා යාන්ත්‍රික දාගත්තොත් මාස 3ක් විතර කරන පන්ති. තාපියත් එහෙමනේ. මාසයකට කරන්න ඕන ප්‍රමාණයටත් වඩා දෙගුණයක් විතර වැඩි. ඒ කියන්නේ මාස 3ක විතර වැඩ මම එක මාසෙන් කරනවා. ඒක තමයි මේ විශේෂත්වය. මොකද ඔයගොල්ලන්ගේ උනන්දුව තියෙන දැන්. මොකද විභාගෙ ළඟින් උනන්දුව වැඩිනේ. නේ? මුකුත් දන්නේ නැති ළමයින්ට දෙයක් තේරෙන පටන් ගත්තාන් පස්සෙත් එයා නවත්තන්නේ. එයා දිගටම කොක අල්ලන් යනවා. අන්නේ උනන්දුවත් එක්ක ඔයාගේ දැනුම නිකන් වැඩි වෙනවා. හරිද? ඒ නිසා මේ දවස් ටික පුළුවන් තරම් මහන්සිලා පාඩම් කරා. මහන්සිලා කියන්නේ දෝදෝ පාඩම් කරන්නේ මම කියන්නේ. ඒකට කැප වෙන්න. කැප වෙලා එයාට වෙලාවක් එක් කරන්න. ඒ වෙලාව වැඩි කරන්න ප්‍රතිවේග කරන්න. එමත් ඒ පාඩම් කරන්න. ඔයාට අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකක් දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ පුතේ මම දැන් ගණන් 9ක් 8ක් විතර එක දිගට හැදුවානේ. තවත් හදමු මේව පෙන්වන්න ඕන ලේසි කියලා. පුතේ ඊට පස්සේ මම හදනවා 9 වෙනි ගාන ලිස්ට් තෝර ගන්නවා 2010 ඕල් සිලබස් එකේ ගාන. ගුරුත්වාකර්ෂණීයතේ මාන වන්නේ ඒකක හා මාන සම්බන්ධ ගානක් 2010 ඕල් සිලබස් එකේ ගාන. එතකොට F සමානයි G වාරයක් M1 M2 බෙදීම R1. මාන හොයන්න කලින් පුතේ ඔයා එයාගේ ඒකක හොයාගන්න මූලික භෞතික රාශිය සුරි. එහෙනම් G සමානයි F R වර්ග බෙදීම M1 M2. ඒකක හොයමු. F කිය පුතේ බලයනේ නිව්ටන්. නිව්ටන් කියලා ගත්තොත් අපිට ඔය කියන ඒකක මාන හොයාගන්න බෑ. එහෙනම් F සමාන MA kg MA ශ්‍රේණි 2. වාරයක් අරය පුතේ මෙතන වර්ග මීටර. බෙදීම කිලෝග්‍රෑම් වාරයක් කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම්ට කිලෝග්‍රෑම් කැපෙනවා. මෙතන බලන්න පුතේ මේ කිලෝග්‍රෑම් උඩට ගියන් පස්සේ kg ඍණ එකක් වෙනවා. මෙතන m1යි m2යි කියන්නේ m ඝනයක්. h2. එහෙනම් g වල මාන දැන් ලේසි ඒකක දිහා බලන් ලියනවා. කිලෝග්‍රෑම් තින් තැන්ට m දානවා. මීටර තින් තැන්ට l දානවා. තප්පර තින් තැන්ට t දානවා. m ඍණ 1 l3 t ඍණ 2. m ඍණ 1 l3 t ඍණ 2 m උත්තරයක් තියෙන පිළිතුරංක 3. පිළිතුරංක 3. පිළිතුරංක 3. ඉක්මන් කරන්න පුතේ. අවසාන වශයෙන් පුතේ 10 වෙනි ගාන ලෙස මම තෝරගන්න 2010 ගාන. දැන් පේනවා ඔයාට මේ එකම දේ තමයි නැවත නැවත අහලා තියෙන්නේ. එකම දේ තමයි පුතේ නැවත නැවත අහලා තියෙන්නේ. දැන් ඉතින් ඔයාට මේ ඕන තරම් ගණන් හදා ගන්න පුළුවන්. හරි. හරි බලමු පුතේ ගාන. 10 වෙනි ගාන ලෙස තෝරගන්නවා 2010 A level ගාන පුතේ. 2010 ගාන. ප්‍රශ්න අපි 10ක් කතා කරා. හරි දැන් ඔයාට මේවා මාර ලේසි. 10 new syllabus ගාන. පීසුරු පොතේ පුතේ වැටෙන්නේ මේ ප්‍රශ්නය 27 වෙනි ප්‍රශ්න ලෙස. හරිද? 2010 new syllabus ගාන. අංශ තුනක් අර්ධ වෘත්තයක් මතද සතරවැන්න වෘත්තයේ කේන්ද්‍රය තබා ඇත. රවුම් පුතේ වෘත්තයේ කේන්ද්‍රය තබා ඇත. සරසම අංශු 4ක සැකැස්මවල් 3ක් ABC රූපේ පෙන්වයි. රවුම් පුතේ සරසම අංශු කියන වචනේ සරසම ඒක ගොඩක් වැදගත්. කේන්ද්‍රයේ ඇති අංශුව මත අනෙක් අංශු තුන මගින් ඇති කරන්නා වූ අනුරූප සඵල වෘත්තාකාශ බල විශාලත පිළිවෙලින් රවුම් පුතේ කේන්ද්‍රය මත ඇති අංශුව කේන්ද්‍රයේ ඇති අංශුව මත කේන්ද්‍රයේ ඇති අංශුව මත කියන වචන රවුම් කරගන්න. කේන්ද්‍රයේ තියෙන අංශුව මත අනෙක් වලින් ක්‍රියා කරන සඵල ගුරුත්වාකර්ෂණ බලය තමයි පුතේ අපෙන් අහන්නේ. හරිද? රූප සටහන් තුනක් දීලා තිනවා. ඉතින් අපි රූප සටහන් තුන ඇඳලා පොඩි විකාරයක් කරලා බලමු. මේක මෙච්චර මරු දෙයක් නෙමෙයි. මේක කරන් පස්සේ පුතේ අර 93 ගන්න පුළුවන් වේවි. කේන්ද්‍රය මේ වගේ රූප සටහන් තුනක් ඇඳ ගන්න.
මෙතන එකක් තියෙනවා. අනිත් එක මෙතන. හරි. මොකද උපසරන් තුන. එකක් පොඩි එකක් විශාල. එහෙම හිතන්න එපා. තුනම එක වගේ කිරිතන්නකො. උදේ පරිණෝම සටහනේ මැද අනිවාර්යෙන් අංශුවක් තියෙනවනේ. ස්කන්ධ මම සිම්පල් m කියලා ගන්නම්. මේ දෙකලවරේ දෙකයි මෙතන එකයි. දෙවෙනි එකේ පුතේ මෙන්න මේ වගේ තැන්වල 1 2 3 තුන්වෙනි එකේ මේ වගේ තැන්වල පුතේ මේ දෙන්න අතර කියා ගන්න දැන් අර සමානයිනේ. මෙතන R සමානයි. බලය කියන සමානයි පුතේ. මෙයා විසින් මෙයා මෙහෙට අදිනවා F, මෙයා විසින් මෙයා මෙහෙට අදිනවා F, මෙයා විසින් මෙයා මෙහෙට අදිනවා F. හරිනේ. මෙයා විසින් මෙයා මෙහෙට අදින පුතේ F, මෙයා විසින් මෙයා මෙහෙට අදිනවා F, මෙයා විසින් මෙහෙට අදිනවා F. හරිද? බල සමානයි. දුරවල් සමානයි. සංකේත තමයි පෙන්නන්නේ. මෙයා විසින් මෙහෙට අදිනවා F, මෙයා විසින් මෙහෙට අදිනවා F, මෙයා විසින් මෙයා මෙහෙට අදිනවා F. ගුරුත්වාකර්ෂණ බල. කොහොමද විතර වෙනස්? පුතේ මම මේ බල තුන විතරක් අරගෙන බල තුනෙන් තියෙන්නේ සම්ප්‍රයුක්ත ගන්න දන්නේ බෑ. මෙයාට මෙයා කැපෙනවා. එහෙනම් මෙතන සම්ප්‍රයුක්ත ලැබෙන පුතේ මෙයාගෙන් විතරයි. එහෙනම් මෙතන FA කියන්නේ මෙයා විතරයි. ABC කියලා කියන අපේ පද්ධතිනේ FA කියන්නේ F. මොනවද බලාගන්නේ? FA කියන්නේ F. මෙතන කොහොනේ පුතේ ඇල්ෆා කියලා ගන්නම්. මෙයා ඇල්ෆා නම් මෙයාත් ඇල්ෆා. නිකන් සම්මිතියක් එක දෙන්නේ. එහෙනම් බලන්න F sin alpha F sin alpha. මොකද වෙන්නේ? කැපෙනවා පුතේ. F sin alpha F sin alpha කැපිලා යනවා. නේද? F sin alpha F sin alpha කැපෙනවා. ඊට පස්සේ මේ පැත්තට F cos alpha F cos alpha F. එහෙනම් පුතේ මෙතන FB සමානයි F ධන F cos alpha ධන F cos alpha කියන්නේ 2F cos alpha. 2F cos alpha. මෙතන බලන්න පුතේ මෙතන මම θ කියලා ගන්නම්. මෙතන θ මෙතන θ. F sin θ F sin θ කැපිලා යනවානේ. ඒක මම ලියන්නෙත් නෑ. මොකද රිවිෂන් ළමයි මෙතන ඉන්නේ. මෙයා දැනුමක් තියෙනවා. මම ලියනවා F sin θ පුතේ මෙතන. මේ පැත්තට F sin θ. මෙයාට මෙයා කැපෙනවානේ. ඉතුරු වෙන F cos θ මේ පැත්තට F cos θ. එහෙනම් මෙතනත් F එකක් තියෙනවානේ. එහෙනම් සංකේත FC සමානයි F ධන 2F cos θ. හරිද? බැලුව බැලමට පුතේ FA තමයි අඩුම වෙන්න ඕනේ. මෙයා බලන්න F විතරයි. ධන මෙතන බිඳුවයි. මෙතන ධන එකක් තියෙනවා. එහෙනම් FA තමයි අඩුම වෙන්න ඕනේ. FA තමයි අඩුම වෙන්න ඕනේ. හරිද? ඉතින් FA අඩුම වෙච්ච උත්තර තියෙන පුතේ FA අඩුම වෙච්ච උත්තර එකක් තියෙනවා නේ දෙකක් තියෙනවා. 1 සහ 5 තමයි එන්නේ. හැබැයි වර්ණවත් පුතේ FB එකයි FC එකයි කවදාකවත් සමාන වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ cos alpha, මෙතන cos theta. එහෙනම් මේ දෙන අසමානයක් යමුතේ. ඔන්න එහෙනම් 1යි 5යි කියලා උත්තර දෙක තෝරගත්තානේ. එහෙනම් 5 තියෙන FC සමාන FB කියලා එක වැරදි. එහෙනම් උත්තරය අංක 1. උත්තරය අංක 1. හරිද? මේව ගන්න පුළුවන්. හිතන්න මෙන්න මෙතන මේ කෝණයට වඩා පුතේ මේ කෝණ අඩුයිනේ. මේ කෝණයට වඩා මේ කෝණ අඩුයි. අපි මේ ඇල්ෆා කියන්නේ 60ක් කියලා ගමු. අපි දන්නා ගෑම වලින් ගමු. නැත්නම් x තමයි දන්න කෝණේ අඩු වෙන cos වල විශාලත වැඩි. මොකද cos 90 බිඳුවයි cos බිඳුව 1යි. කෝණේ අඩු වෙන cos අනුපාතය වැඩි වෙනවා. ඒක දන්නේ max කරනවා. බය කරනම ඉන්න නිසා පුතේ මම මෙතන කෝණය 60ක් කියලා ගන්නම්. මෙතන කෝණය 30ක් කියලා ගන්නම්. නිකම් අපි අතින් දාගන්න. cos 60 කියන්නේ කොච්චරද? cos alpha නේ පුතේ cos 60 කියන්නේ භාගයයි. එහෙනම් cos alpha කියන්නේ භාගයයි. එන් පස්සේ cos 30 කියන්නේ cos 30 කියන්නේ පුතේ මූල 3 බෙදීම 2යි. භාගෙද වැඩි මූල 3 බෙදීම 2ද වැඩි? භාගෙද වැඩි මූල 3 බෙදීම 2ද වැඩි? මෙතන තියෙන 1 බෙදීම 2යි. මෙතන පුතේ 1. මූල 3 බෙදීම 2යි. 1 බෙදීම 2ට වඩා මූල 3 බෙදීම 2 වැඩි නේද? එහෙනම් cos theta වැඩි. ඒ කියන්නේ පුතේ FA ට වඩා වැඩි FB, ඊටත් වඩා වැඩි FC. FC තමයි වැඩිම, FA තමයි අඩුම. එහෙනම් පුතේ පිළිතුරු අංක 1. පිළිතුරු අංක 1. හරි. ඊට පස්සේ පුතේ 2011 නිව් සිලබස් ගානත් මම තෝරගන්න. මුලින්ම තියෙන්නේ එතන. මේක ලියා ගන්න. Tamanට අවශ්‍ය දත්ත ටික ඔක්කොම ලියා ගන්න පුතේ පිටට.
එතන සමීකරණ v සමන ඍණ gm බෙදීම r ආදේශ කරා නම් උත්තරේ නම් හරිද? 2011 එළවලු ගන්න පුතේ v සමන ඍණ gm බෙදීම r ඍණ ලකුණත් එක්ක එන්නේ උත්තරේ නම්. ඉක්මන් කරන්න පුතේ ලියා ගන්න. හරියෙන් පස්සේ මම කියලා දෙන්නම් 1993 එළව ගාන පේසුරු පොතේ තියෙන 1993 එළව ගාන පේසුරු පොතේ තියෙන 10 වෙනි ගාන තමයි ඒක. එකක් කියලා දෙන්න ළමයි අහලා තියෙන ගාන. හරිද? හරි ලේසි පුතේ මේවා. හිතන්න විතරයි තියෙන පොඩ්ඩක් හිතන්න ඕන. හරිද? ඉතින් එහාට දෙයක් නෑ මේවල. පොඩි දෙයක් හිතන්න වචන ටිකක් අල්ලගන්න පුතේ MCQ කරනකොට දැන් තේරෙන MCQ කරන ක්‍රම නේද? දී ඇති රූපවල පෙන්වා ඇත්තේ එක එකක් සරසම ස්කන්ධ 6ක් සහිත වෙනස් පද්ධති පහකි. පුතේ ඔන්න රවුම් කරගන්න සරසම ස්කන්ධ 6ක් කියන වචනේ. ස්කන්ධ සමානයි. ඉන් ස්කන්ධ තුනක් තබා ඇත්තේ සම්පාද ත්‍රිකෝණයේ ශීර්ෂ මතය. හරි ශීර්ෂ මත තුනක් තියෙන හැම රූප සරණ තියෙනවා. මම රූප සරණ පහම දින්නම් ඉස්සෙල්ලා. සියලුම ස්කන්ධයන් එකම තලයේ පිහිටා ඇත. එකම තලයේ කියන්නේ එකම ප්ලේන් එකේ තියෙන එකම තලයේ එකක් යටින් එකක් උඩින් නෙමෙයි. මොකද එහෙම එකක් උඩ එකක් යටින් ආවොත් එතන ගුරුත්වාකර්ෂණ බලය නිසා යම් කිසි දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා එකම තලයේ පිහිටා ඇත කියලා ගන්න කියනවා. ඒවා මත ක්‍රියා කරන අනිකුත් සෑම්පලයක් ඔසලකා හැරියට තරම් කුඩා. ස්කන්ධ එකිනෙක මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය හැරෙන විට ඒවා මත ක්‍රියා කරන අනෙක් සෑම්පලයක් නොසලකා හැරියට තරම් කුඩා වේ. ගුරුත්වාකර්ෂණ බලය විතරයි පුතේ මෙතන තියෙන්නේ. පද්ධති ස්කන්ධ වඩාත්ම සමතාවයේ පැවතිය හැකි. රවුම් කරන පුතේ වඩාත්ම සමතාවයේ පැවතිය හැකි. වඩාත්ම සමතාවයේ පැවතිය හැකි. සමතුලිතයි කියන්නේ මොකද්ද? මෙයා මේ තියෙන විදිහම තියෙන්න ඕන. එතන යන වාක්‍යයක් මෙම් පද්ධති මෙම තිබෙන ආකාරයෙන්ම තිබිය යුතුය. මෙම් පද්ධති තිබෙන ආකාරයෙන්ම තිබිය යුතුය. දිගටම තිබිය යුතුය. සරල භාෂාවෙන් ලියන්න මෙම පද්ධති තිබෙන ආකාරයෙන්ම දිගටම පැවතිය යුතුය. ඒක වාක්‍යය මට මිස් වුණා. මෙන්න මෙතන. අනෙක් ස්කන්ධ තුන, ඒ කියන්නේ ශීර්ෂ තුනේ තිබු ස්කන්ධ තුන නැතුව පුතේ අනෙක් ස්කන්ධ තුන ඒවා ආසන්නයේ නොසැලෙන පරිදි තබා ඇත. ඒ වාක්‍ය ගොඩක් වැදගත් පුතේ. රවුම් කරන්න ඒක හයිලයිට් කරලා තියන්න. නොසැලෙන පරිදි තබා ඇත. ඒව පුතේ අචල ස්කන්ධ. එතන ලියන්න. එනම් අචලව තබා ඇත. අචලව කියන වචෙන් දුන්නා නම් ඔතන හරි. අචල තබා ඇත ළමයි දන්න ඔය වචනනේ. නොසලන පරිදි තබා ඇත කියමුත් ඒවා හෙල්ලෙන්නවක්වත් නැහැ. ඒවා ගමන් කරන්නේ නැහැ. නොසලන පරිදි තබා ඇත. අපින් අහනවා වඩාත්ම සමුදය පද්ධතිය. ඉතින් මම ත්‍රිකෝණ පහක් ඇඳගෙන ඉස්සෙල්ලා ඔය කියන විදියට රූපසරණ ටික අද ගන්න පුතේ. ඊට පස්සේ මම කියලා දෙන්නම් කොහොමද මේක හිතන්නේ කියන විදියට. බැලුවම උත්තරයක් එනවා මේකේ. හරිද? බැලුවම උත්තරයක් පේන පුතේ සමුදය පද්ධතියක් පේනවා අපිට බැලුවම. ඒක තමයි උත්තරේ. හරිද? මම රූපසරණ පහෙන්දා සමාන නෑ මගේ. තමක් නෑ කියලා දෙනවා යන්නේ. මෙතන ස්කන්ධයක් තියෙනවා. මේ හැමතැනම පුතේ ශීර්ෂවල ස්කන්ධ තියලා. හැම එකම සමානයි. හරිද? මේක සමානයි. සම්පාද ත්‍රිකෝණයක් කියලා කියනවනේ. හරිද? ඊට පස්සේ පුතේ පළවෙනි ගානේ බලන්න මේවා ගමන් කරන්න පුළුවන්. අචල ස්කන්ධ මේවා. මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. මෙතන එකක්. මේ ස්කන්ධ අචලයි. නොසල පරිතබයත ඒවා අචලයි. මම පොඩ රවුන්ඩ් කර පෙන්නන්න පුතේ මේවා අචලයි. එල්ලෙන එකක් නැහැ. දෙකේ මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. මේවත් අචලයි. මම මේ රවුන්ඩ් කරන අචල ස්කන්ධ. තුනේ තියෙන පුතේ මෙතන තුනේ උත්තරේ මෙතන. මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි. මේවා අචලයි. හරිද? හතර තියෙන පුතේ මෙහෙම මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි. මේ තුන් දෙනා අචලයි. පහේ තියෙන්නේ මෙහෙම මේවා අචලයි. දැන් බලමු අපි එකින්. පුතේ මේවා අචලයි. මෙයයි මෙය ඇත අර ඇති වෙනවා ආකර්ෂණ බලය.
මෙයයි මේ අතර ඇතිවෙන පුතේ ආකර්ෂණ බල. එකකින් මම පෙන්නන්න වැඩි. හරි. මෙයයි මේ අතරත් ඇතිවෙන ආකර්ෂණ බල. මොකද වෙන්නේ? මෙයයි මේ අතරත් ඇති වෙනවා. මෙයයි මේ අතරත් ඇති වෙනවා. එහෙනම් පුතේ මේ ස්කන්ධයේ චලනය වෙන්නේ නැද්ද? චලනය වෙනව නේද? මේ වගේ මේ අතර මෙයයි මේ අතර, මෙයයි මේ අතර, මෙයයි මේ අතර, මෙයයි මේ අතර, මෙයයි මේ අතර හරිද? නැත්නම් තියෙන ඒ වගේම මෙයා මෙහෙට එනවා, මෙයා මෙහෙට එනවා, මෙයා මෙහෙට. මෙයා මෙහෙට, මෙයා මෙහෙට, මෙයා මෙහෙට. එහෙනම් මේක සමුද්‍ර පද්ධතියක් නෙමෙයි. එහෙනම් පුතේ ඉතින් තේරුණාද? එකක් විතරක් සැලකුවා. එකකින් එකක් පෙන්වන්නේ නැත්නම් පුතේ අචල නැහැ කියලා, සම්පූර්ණ නැහැ කියලා. කියන්නේ එක පැහැදිලිද? මේ ප්‍රශ්න අහලා තුන හතර පාරක්. ඔව්. මම දැක්ක දැන් හතර පාරක් දාලා තියෙනවා. මම ඉතින් අන්තිමට කියලා දෙන්න. ඊට පස්සේ ඉතින් මෙතන එන්න. මෙයා මොකද කරන්නේ? මෙහෙට ඇදලා ගන්නවා. මොකද මෙයාට මෙහෙට යන්න බැහැනේ. හරි. මෙයා මෙහෙට ඇදලා ගන්නවා පුතේ. මෙයා මෙහෙට ඇදලා ගන්නවා. ඒ වගේම මෙයා මෙහෙට අදිනවා, මෙයා මෙහෙට අදිනවා. ඔන්න දැන්. මෙයා මෙහෙට අදිනවා, මෙයා මෙහෙට අදිනවා. හරි. මෙයා මෙහෙට. දැන් මට කියන්න මෙයා මෙහෙට, මෙයා මෙහෙට. හැබැයි මෙයාගෙන් මේ පැත්ත අදරන් ඉන්නේ. එහෙනම් මේ තින් මොකද්ද? ආනත බල තුනක් යටතේ වස්තුක සම්පූර්ණතාවය නේද? එහෙනම් මේක සම්පූර්ණ තියෙන පුළුවන්ද බැරිද? මේ පැත්තට බල දෙකක් තියෙන මේකට බලයක් තියෙනවා බලන්න පුතේ. හැබැයි මේ දෙන්න අතර දුර ගොඩක් වැඩි. හරිද? ගොඩක් වැඩි. මේ අතර ගොඩක් අඩු පුතේ. එහෙනම් මේ දෙක සම්ප්‍රයුක්තයට මෙයා දුර අඩුයිනේ. මේ දුරට වඩා පුතේ මේ දුර අඩුයිනේ. එහෙනම් මේ දෙන්නගේ සම්ප්‍රයුක්තට වඩා මේකේ බලයේ විශාලත්වය වැඩි වෙන්න පුළුවන් නේද? මෙයා සමාන වෙන්න පුළුවන්. මේ දෙන්නගේ සම්ප්‍රයුක්තට මෙයා සමාන වෙන්න පුළුවන් නේ. ඒක පැහැදිලි පුතේ? ඒක පැහැදිලි නේද? එහෙනම් මෙතන මේ දෙන සම්ප්‍රයුක්තයට මෙයා සමාන වෙන්න පුළුවන්. ඒ දුර අඩු වෙන පුතේ මෙතන. මේ දෙනක සම්ප්‍රයුක්තයට මෙයා සමාන වෙන්න පුළුවන්. එහෙනම් මේක සමතුලිත පද්ධතියක් වෙනවා. හරි. අපෙන් අහන්නේ ආසන්න සමතුලිත පද්ධතිය වෙන්න පුළුවන් කතාවක් අහන්නේ. මේක කොහොමවත් වෙන්න බෑ. බලන්න මේකෙන් පුතේ කොහොමවත් වෙන්න බැරි එක. කොහොමවත් වෙන්න බැරි ටික පියවමු. මෙයා මෙහෙට අදිනවා, මෙයා මෙහෙට අදිනවා, මෙයා මෙහෙට අදිනවා. මෙයා විසින් මෙයා මෙහෙට අදිනවා, මෙයා විසින් මෙයා මෙහෙට අදිනවා. මෙයා විසින් මෙයා මෙහෙට අදිනවා, මෙයා විසින් මෙයා මෙහෙට අදිනවා. එහෙනම් මෙයා පල්ලෙහාට යනවා, මෙයා මෙහෙට යනවා, මෙයා මෙහෙට යනවා. එහෙනම් මේකත් සමතුලිත පද්ධතිය නෙමෙයි. මෙයා බලන්න පුතේ. මෙයා මෙහෙට අදිනවා, මෙයා මේක මෙහෙට අදිනවා. හරි. ඒතර ප්‍රශ්නයක් නැහැ. මෙයා ඉන්නවනේ. මෙයා මෙහෙට අදිනවනේ. මෙයාට මෙයා කැපිලා මේකට මේක කැපෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. මෙයා මෙහෙට අදිනවා, මෙයා මේක මෙහෙට අදිනවා. එහෙනම් මේ ස්කන්ධ මොකද වෙන්නේ? පල්ලෙහාට යනවා. මේක සමතුලිත පද්ධතියක්ද? නෑ. මෙයා බලන්න. මෙයා විසින් මෙයා පල්ලෙහාට දිනවා, මෙයා මෙහෙට අදිනවා, මෙයා විසින් මෙයා මෙහෙට අදිනවා, මෙහෙට අදිනවා, මෙහෙට අදිනවා. ස්කන්ධ පාඩම යන්නේ. එහෙනම් මේක පල්ලෙහාට එනව නේද? මේක සමතුලිත පද්ධතියක් නෙමෙයි. එහෙනම් මෙයත් සමතුලිත පද්ධතියක් නෙමෙයි. මෙයත් සමතුලිත පද්ධතියක් නෙමෙයි. මෙයත් සමතුලිත පද්ධතියක් නෙමෙයි. මෙයත් සමතුලිත පද්ධතියක් නෙමෙයි. එහෙනම් සමතුලිත වෙන්න පුළුවන් කියලා හිතන්න හරි පුළුවන් පුතේ මෙයාගේ හිත. මොකද මේ පැත්තට බල දෙකක් තියෙනවා. මේකට තනි බලයක් තියෙනවා. මේ බල දෙකේ සම්ප්‍රයුක්තය මෙයා සමාන වුණොත් සමතුලිත වෙන්න පුළුවන්. හරිද? දුරානුව වෙනස් වෙන එක. දැන් තේරුණාද? පිළිතුරු අංක 2. තේරෙන පුතේ එක? මම අහලා 3 4 පාරක්. සිරස් චීස් වලින් තියෙනවල මේකටද පුළුවන් මේක එනවා පුතේ. ඔව් පොතයි මේකෙද? මෙයා මෙහෙට මෙයා මෙහෙට මේ දෙන්න අතර දිනවනේ. මෙයා මෙහෙට මෙයා මෙහෙට. ඉතින් මේ දෙන්න අතර පුතේ දුර අඩුයිනේ ගොඩක්. මෙන්න මේ දුර ගොඩක් අඩුයි. මික්ස් කියලා ගත්ත ගොඩක් අඩුයි. මොකද අපි දන්න දුර අඩු වෙන්න f සමාන gmm බෙදීම r වර්ගනේ. දුර අඩු වෙන්න පුතේ බලය වැඩි. ඒ නිසා මේක වෙන්න පුළුවන්. මේක ළඟින්ම තියෙන්නේ. මෙයා තියෙන ගොඩක් දුරින්. තේරුණාද? යසින්දු හරිද? කාවින්ද මේක තේරෙනවද පුතේ? මේක තේරෙනවද දැන්? එතකොට අචල ස්කන්ධ නිසා හරි ඇත්තේ. තියෙන පුතේ මෙයා විසින් මෙයා මෙහෙට අදිනවා. හරිද? මෙයා විසින් මෙයා මෙහෙට අදිනවා. හරි. ඉතින් මේවල දුර වැඩිනේ. මේවල දුර වැඩිනේ පුතේ ගොඩක්. මෙයාට වඩා මෙයා ගොඩක් වැඩි. මෙයාට වඩා මෙයාත් වැඩි. හරි දුර වැඩි.
ඉතින් මෙතන දුර අඩුයි. මේ බල ඔක්කොම සම්ප්‍යුක්තය මෙහෙට ගත්තොත් පුතේ ඒ සම්ප්‍යුක්තෙට මෙයා සමාන වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනනේ. මේක ඇත්තම සම්බන්ධද නෑ. දුර අපි එහෙනම් හොයන්න ඕනේ. මේ දුර ගොඩක් අඩුයිනේ. f සමානයි g mm බෙදීම r වර්ගන පුතේ. මේ x ලාගේ අඩු වෙන බලය වැඩි වෙනවනේ ගොඩක්. මෙයා ගොඩක් අඩු වෙන මෙයා වැඩි වෙනවා. ඉතින් මේ ඔක්කොම සම්ප්‍යුක්තෙට මෙයා සමාන වෙන්න පුළුවන්. අපි එහෙනම් සමාන වෙන්න පුළුවන් අවස්ථාවක්. ඒ කියන්නේ අචල අවස්ථාවක්. මෙයා මේ අතර බලය තුනට මේ දෙන ගමන් කරන්නේ නැහැ. නිදහසේ තියෙන මේ තුන් දෙනානේ. පුතේ ගන්න දැන් අපි MCQ පොඩ්ඩක් සාකච්ඡා කර ඇති. ඊට පස්සේ පුතේ අපි 2003 A level රචන ප්‍රශ්න අදමු ගුරුත්ව ශේෂ සම්බන්ධව. ඒකත් හදලා අද දවසේ පන්තිය අවසන් කරමු. 2003 රචන ප්‍රශ්න ගන්න. ඒක ලේසි ප්‍රශ්නයක්. ඊට පස්සේ පුතේ වැඩිපුර මේකේ අහලා තියෙන ඡේද ප්‍රශ්න ඡේදකීය වල උත්තර දෙන්න තියෙන්නේ. ඉතින් ඒවා දැන් තනියම කොට දාගන්න පුළුවන්. ප්‍රශ්න මම කියවන්නම්. ළඟට ගන්න පුතේ 2003 A level රචන ප්‍රශ්නය. පෘථිවි කක්ෂයේ සිට 1700 කිලෝමීටර ඉහළින් වෘත්තාකාර කක්ෂයක පෘථිවි කක්ෂයේ සිට 1700 කිලෝමීටර ඉහළින් වෘත්තාකාර කක්ෂයක අභ්‍යාකාශ පරීක්ෂණාකාරයක් ඇත. මෙතන පෘථිවි පෘෂ්ඨයේ සිට වෙන්න ඕනේ. හරි. 1700 කිලෝමීටර ඉහළින් තියෙනවලු. අභ්‍යාකාශ පරීක්ෂණාකාරයේ වේගය කොපමණද? පෘථිවියේ අරය 6400 කිලෝමීටර කියලා කියනවා. සහ පෘථිවියේ මත ගුරුත්වාකර්ෂණ ගුරුත්ව ත්වරණය එහෙම නැත්නම් තීව්‍රතාවය පුතේ අපිට කියනවා 10යි ms කියනවා. මෙතන පෘථිවි කක්ෂය නෙමෙයි පෘථිවි පෘෂ්ඨයේ මත සිට වෙන්න ඕන. හරිද? මම උසන හදින්න. මේ පුතේ කියන්නේ පෘථිවියේ අරය 6400යි කිලෝමීටර. එයාගේ පුෂ්ඨය දෙගෙන පුතේ මෙයාගේ පුෂ්ඨය දෙගෙන 1700 කිලෝමීටර දුරින් 1700 කිලෝමීටර දුරින් තියෙනලු අභ්‍යාකාශ යානය පරීක්ෂණාකාරය. අර දැන් චීනෙනුත් ඒව එකක් නේ. අපෙන් අහනවා අභ්‍යාකාශ පරීක්ෂණාගාරයේ වේගය කොපමණද කියලා අහනවා. අපි පෘථිවි ස්කන්ධයේ කැපිල්ල m කියලා ගමු. මෙයා කැපිල්ල r නේ. පෘථිවි ස්කන්ධයේ කැපිල්ල m කියලා ගමු. මෙයා යන්නේ මෙන්න මේ වගේ වෘත්තාකාර මාර්ගයකින්. අපි වේගය v කියලා ගමු. v නේ අපෙන් අහන්නේ. ස්කන්ධයේ සිම්පල් m කියලා ගමු. දැන් mg කියලා ලකුණු කරන්න බෑ. ඒ ලකුණු ගත්තේ පෘථිවිය මතදී විතරයි mg කියලා ලකුණු කරන්නේ. දැන් ගුරුත්වාකර්ෂණ බලය F. චන්ද්‍රිකාවල් පෘථිවියත් අතර තියෙන ගුරුත්වාකර්ෂණ බලය F කියලා ගන්න. මේ හදන්නේ 2003 A level රචන ගන්න. 2003 A level රචන ගන්න. ඊට පස්සේ පුතේ මෙතනදී මම මුලින්ම කරන්නේ F හොයාගන්න. F සමානයි g වාරයක් m1 m2 බෙදීම r වර්ග ආදිශ කරනවා. එහෙනම් F සමානයි g කියන්නේ නියතයක් m කියන්නේ සිම්පල් m මෙතන ස්කන්ධ කැපිල් m බෙදීම r කියන්නේ මේ දුන්නේ. මෙතන 6400යි මෙතන 1700යි. 6400ට එකතු වෙන 1700ක්. කිලෝමීටර මොකද කරන්න පුතේ? මීටර කරන්න ඕන. වැඩි කරනවා 1000න්. එයාගේ වර්ගය. හරිනේ? කිලෝමීටර මීටර කරා එයාගේ කිලෝමීටර මීටර කරා එයාගේ වර්ගය. ඔන්න ඕක ආදේශ කරගන්න. හරිද? මේක ආදේශයක් මම කරනවා. හරිද? යක් කොහෙල බලමු මේක කිලෝමීටර කීයක් දෙන්නේ? 6400 7100ක් 1700ක් 7100යි. මෙතන තේ කිලෝමීටර 8100. සුළු කරන්නේ කොහොමද කරලා F
සමානයි GM M බෙදීම 8100යි 8100යි කිලෝමීටර් මීටර කරන 1000න් වැඩි කරනවා කිලෝමීටර් මීටර කරන 1000න් වැඩි කරනවා යාගේ වර්ගය. එහෙනම් GM බෙදීම 81 වැඩි කිරීම 1 2 3 4 5යි 10 5යි එයාගේ වර්ගය. අනුත් මම කිලෝමීටර මීටර කරලම ආදේශ කරලා දැම්මා. හරිද? බලය. මෙතන සිම්පල් ආර් කියලා දුවත් හරි. ඒත් උත්තරය ගැන හරිද අපි බලමු මෙහෙම දැන්. ඊට පස්සේ පුතේ චන්ද්‍රිකාවේ කේන්ද්‍ර ලෙස දානවා F සමාන m. චන්ද්‍රිකාවේ කේන්ද්‍ර ලෙස දාන F සමාන m. එහෙනම් බලය අපි හොයාගත්තනේ. GM බෙදීම 81 වැඩි කිරීම 10 5 වර්ගිනේ පුතේ. චන්ද්‍රිකා ස්කන්ධේ සිම්පල් නේම්. A කියන්නේ කේන්ද්‍ර විස්තරිත ත්වරණය v වර්ග බෙදීම r v වර්ග බෙදීම r කියන්නේ මෙයානේ පුතේ. r ගෙන් දින එකතුව. 81 වැඩි කිරීම 10 5 ඔච්චරයි. v වර්ග බෙදීම r. අනසුරු කරන් ඉක්මන් කරලා. ඉක්මන් කරලා සුරු කරා. හරි පුතේ. අරය ආදේශ කරා මම. එහෙනම් මෙතන 10 5 මෙන්න මේකට මේ කැපිලා යම් බස් පුතේ මේම්ට මේම් කැපෙනවා. v වර්ග සමානයි gm බෙදීම 81 වැඩි කිරීම 10 5යි. හරිද? v වර්ග සමානයි gm බෙදීම 81 වැඩි කිරීම 10 r කියලා ගත්තා නම් වැඩි පහසුයි නේ මම. අගයන් ආදේශ කරගෙන ගියා කමන්නේ. හරිද? ඊට පස්සේ මේ gm දන්නේ නැහැනේ. එහෙනම් මේ මෙතන චන්ද්‍රිකාව තිබුණොත් මොකද අපි මෙතන ජීවලගේ දාන්න පුතේ 10යි කියලා. මෙතන චන්ද්‍රිකාව තිබුණොත් මොකද ගන්න පුළුවන්? f සමානයි mg හා f සමානයි gm m බෙදීම r වර්ග. මෙන්න මේ දෙන ගන්නවා. ඒ දෙන අරන් පුතේ සමාන කරනවා. බලන්න. gm m බෙදීම r වර්ග සමානයි mg m m කැපෙන පුතේ. එහෙනම් gm සමානයි gr වර්ග. අන්න බලන්න. gm හොයාගන්න පුළුවන් පුතේ එකෙන්. අන්න එකෙන් හොයාගන්න ඉක්මන. එහෙනම් v වර්ග සමානයි gm වෙනකොට පුතේ මම දානවා gr වර්ග බෙදීම 80 වැඩි කිරීම 10 5. එහෙනම් v කියන්නේ මෙයාගේ වර්ගමූලය. ආදේශ කරන්න. 10 වැඩි කිරීම r කියලා කියන්නේ පුතේ 6400යි. කිලෝමීටර මීටර කරන 10න් වැඩි කරන්න එපා. බෙදීම එයාගේ වර්ගය බෙදීම 80ක වැඩි කිරීම 10 5යි. හරිද? සුලෙන් දින දින පුතේ. මේ 10 බලයට මෙතන 10 බලයක් කැපෙනවා 10 එතකොට 4. වර්ගමූලය ගන්න පුළුවන් එකපාරට මෙතන වර්ගයක් තියෙනවා. වර්ගයේ වර්ගමූල කියන පුතේ මේකමනේ. 6400 වැඩි කිරීම 10 3යි. හරි වර්ගයට වර්ගමූල කැපෙනවා. බෙදීම 81 වර්ගමූලෙ පුතේ 9යි 10 4 වර්ගමූලෙ 10 වර්ගයයි. බිඳු දෙකට මේ 10 වර්ගය. එහෙනම් මෙතන පුතේ 64යි අගට බිඳු 3 බෙදීම 9යි. 64යි අගට බිඳු 3 බෙදීම 9යි. 64000 බෙදීම 9යි. උත්තරේ කියන්නේ ඉක්මනට මට චන්ද්‍රිකා වේගය අපිට එනවා 64000 බෙදීම 9. දශම ස්ථානට සුළු කළා මට කියන්න උත්තර ඉක්මන් කරලා. කීයද?
කීයද උත්තර ආවේ? 7.1 වැඩි කිරීම 13ද? හරනේ. 7.1 වැඩි කිරීම 13. එහෙනම් අපේ චන්ද්‍රිකා වේගය අපිට එනවා 7.1 වැඩි කිරීම 13යි. 7.1.1.1.1.1 නිසා 7.1 වැඩි කිරීම 13ට ආසන්න කරනවා. ms ක්‍රමයක්. ඔය චන්ද්‍රිකා වේගය ගත වань පුතේ අපි හදපු වචන ප්‍රශ්නයක් දෙලා දෙන්නේ. අපි හදපු ගානම්ම නේද MCQ වලට හදපු ගාන නේද? ඒක මම කිව්ව මේව ලේසි කියලා. හරි. ඊට පස්සේ පුතේ එනවා දෙවෙනි කොටසට. භාණ්ඩ සමග ස්කන්ධ 14 කිලෝග්‍රෑම් වන අභ්‍යාකාශ යානය පෘථිවියේ සිට අභ්‍යාකාශ පරීක්ෂණාගාර කක්ෂය දක්වා යන්තමින් ළඟා වීමට සැපයුතු අවම ශක්තිය කොපමණද? වාත ප්‍රතිරෝධය නොසලකා හරින්න කියලා කියන පුතේ. හරි. යටි රක් ගන්න පුතේ. යන්තමින් ළඟා වීමට සැපයුතු අවම වේගය. එන යන්තමින් ළඟා වෙනකොට මොකද වෙන්න ඕන? ඒ කියන අභ්‍යාකාශ යානය ඔය අභ්‍යාකාශ මධ්‍යස්ථානයේ ගාවට ඇවිල්ලා නිසල වෙන්න. නේද? අපිට ලියන්න නම් වාක්‍යයක්. එනම් මෙම අභ්‍යාකාශ යානය අභ්‍යාකාශ මධ්‍යස්ථානයට ආසන්නයට ගොස් අභ්‍යාකාශ මධ්‍යස්ථානයේ ආසන්නයට ගොස් නිසල විය යුතුය. හරිද? ඒ සඳහා පෘථිවිය මතදී ලබා දිය යුතු වේගය v යයි ගනිමු. එතන ස්කන්ධයක් දෙන පුතේ අපිට නේද? මම මේ ස්කන්ධය මෙන්න මෙයා කියලා තන්න දැන් මගේ අලුත් අභ්‍යාකාශයානේ m dash කියලා ගන්න ස්කන්ධය. හරි පුතේ දැන් මම මෙන්න මේ ටික තියාගන්න මට මොකද අවශ්‍ය වෙනවා. මට ආයෙ සුළු කරන්න අවශ්‍ය නැති නිසා මම මේක ලියාගෙන තියනවා. මෙයත් මම තියෙන g සමානයි g බෙදීම r වර්ග. මම මේක හදාගත්තනේ. මේක තියාගන්න. පෘථිවි ස්කන්ධයේ පුතේ මේ ස්කන්ධ m dash කිනාගේ අපි දෙනවා 10.4 කිලෝග්‍රෑම් කියලා. අපෙන් අහන්නේ අවම වේගයක් අහන්න. මොකද වෙන්නේ? එහෙනම් මෙතන ලබා දෙන වේගය අපි u කියලා ගමු පුතේ. එයා මෙතනට ගියන් පස්සේ වේගය බිඳුවක් වෙනවා. ඔච්චරයි. එඳ ගන්න උපසට. අපි අහන ලබා දෙන අවම වේගයක් අහනවා. sorry අවම ශක්තියක් අහන්න පිට අවම වේගයක් නෙමෙයි අවම ශක්තියක් අහන්න. අවම ශක්තිය අහන්නේ පුතේ මෙතන නම් කරගන්න කැපිල් A කියලා මෙතන නම් කරගන්න කැපිල් B කියලා A හා B කියන නම් කරගන්න. ඒ ලක්ෂයේ විභවය මම VA කියලා ගත්තොත් VA සමානයි ඍණ G m බෙදීම R. B ලක්ෂයේ විභවය පුතේ මම BB කියලා ගත්තොත් BB සමානයි ඍණ G m බෙදීම සිම්පල් R. මම මේක සිම්පල් R කියලා ගත්තා මෙතන. එහෙනම් මේ ස්ථානයේ විභව ශක්තිය ගැන කොච්චර පුතේ? විභව ශක්තිය කියන්නේ m වාරයක් v නේ. මෙතන විභව ශක්තිය කොහොමද? m වාරයක් v එහෙනම් මොකද කියන්නේ? ওই විභව ශක්තිය දෙක අතර අනුපාත වෙනස ගත්තා නම් ඒක තමයි ලබා දිතු අවම අවශ්‍යතාවය.
එළිය පුතේ අවශ්‍ය අවම ශක්තිය සමානයි. අවශ්‍ය අවම ශක්තිය සමානයි. අවශ්‍ය අවම ශක්තිය සමානයි. කක්ෂය ආසන්නයේදී විභව ශක්තිය ඍණ කක්ෂය ආසන්නයේදී විභව ශක්තිය ඍණ අවසානකින් ආරම්භක ශක්තිය අඩු කරනවා. පෘථිවිය මතදී විභව ශක්තිය එහපුතේ විභව ශක්තිය W සමාන m වාරයක් වීනේ. චාල ශක්තිය සම්බන්ධ කරන්න එපා. මොකද අපි මන අවම ශක්තිය මේ ශක්තිය වෙනස චාල ශක්තියට සමාන කරන්න හරි. හරිද? එහෙනම් මොකද කරන්නේ? එහපුතේ මෙතන ආසන්නයේදී විභව ශක්තිය W සමාන m වාරයක් VB වලින් අඩු කරනවා. W සමාන m වාරයක් VB. එහෙනම් මෙතන බලන්න m වාරයක් VB කියන පුතේ ඍණ G m බෙදීම සිම්පල් R ඍණ m වාරයක් VA කියන්නේ ඍණ G m බෙදීම කැපිටල් R. එහෙනම් මෙතන බලන්න පුතේ ඍණ mg m බෙදීම R ඍණයි මොකද වෙන්නේ ධන වෙනවා G m බෙදීම කැපිටල් R. එහපුතේ මම මේකේ පොදු පදේ එළියට ගන්නම් GMM කියන එක පොදුයි ගන්නම් එළියට GMM ගත්තොත් එළියට පුතේ එකට R ඍණ එකට සිම්පල් R සුළු කරගත්තා වැඩි කරයි. එහෙනම් මම මේක මෙහෙට සුළු කරන්න. එතකොට මෙතන එනවා GMM R ඍණ කැපිටල් R බෙදීම R වාරයක් කැපිටල් R. එහෙනම් GM වෙනුවට දාන්න පුළුවන්. බලන්න GM වෙනුවට දාන්න පුළුවන් GR වර්ග. ඒක මම දැන් තියන්න. GR වර්ග වාරයක් සිම්පල් M R ඍණ කැපිටල් R බෙදීම R වාරයක් කැපිටල් සිම්පල් R. R එකට R එකක් කැපෙනවා. ආදේශ කරනවා. මෙතන ස්කන්ධය m dash වෙන්න ඕනේ. අනේක කොට හදාගන්න. ස්කන්ධය මම m dash ලා ගත්තේ. m dash වෙන්න. නැත්නම් මේ ස්කන්ධෙත් m කියලා ගත්තා. එයා ගිහලා හිතාවේ එපා. හරි. g කියන්නේ 10යි. r කියන්නේ පුතේ 6400 වැඩි කිරීම 10 3යි. හරිද? m කියන්නේ ආගේ ආදේශ කරන එක ආදේශ කරන්න. ඉතින් එනකම්. මට ආදේශ කරත් ඊට මදි වෙනවා. දිග කියන්නේ 1.3 වැඩි කියන 10 11යි ජූල් කියලා ඒකට ආසන්න. සුළු කරගන්න මන්ට 1.3 වැඩි 1.3 වැඩි කියන 10 11යි ජූල් කියලා ඒවේ ආසන්නව. ඉක්මන් කරන්න. හරි. තුන්වෙනි කොටස අහන පුතේ අභ්‍යාකාශ පරීක්ෂණාගාරයේ කක්ෂය වෙනස් නොකර එහා සම්බන්ධ වීමට අභ්‍යාකාශයන්ට අවශ්‍ය අමතර ශක්තිය කොපමණද කියලා අහනවා. දැන් මෙයා පුදුනේ මෙතන කියලා නිසල වුණානේ පුතේනේ. නිසල වුණා. දැන් ඔන්න දැන් ෂටල් මේ කියන අභ්‍යාකාශ මධ්‍යස්ථාන ගමන් කරනවා. මෙයා කියලා මෙතන නිසල වුණා.
දැන් මෙයාට ඕනේ මෙයාට එකතු වෙන්න. මොකද වෙන්නේ? එන පුතේ මෙයා අනිවාර්යෙන් මේකේ අභ්‍යාකාශ අනිවාර්යෙන් මේ අභ්‍යාකාශ මධ්‍යස්ථානයේ වේගයෙන් ගමන් කරන්න ඕනේ නේද? අන්න ඒ වක්ලියෝන හරි. ඊයම් පුතේ මෙම අභ්‍යාකාශ යානය අභ්‍යාකාශ මධ්‍යස්ථානය අසලට ගොස් නිසල වේ. 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 අසලට ගොස් නිසල වේ. දැන් මෙම අභ්‍යාකාශ යානයට අභ්‍යාකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වීම සඳහා අභ්‍යාකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වීම සඳහා මෙම යානය අභ්‍යාකාශ මධ්‍යස්ථානය ගමන් ගන්නා කලින් ප්‍රවේගය 7.1 වැඩි කිරීම 13යි ms ශ්‍රේණියක 7.1 වැඩි කිරීම 13යි ms ශ්‍රේණියක 7.1 වැඩි කිරීම 13යි ms ශ්‍රේණියක ප්‍රවේගයක් ලබා දිය යුතුය. හරි. අන්න දැන් මෙහෙතන පුතේ. එහෙනම් ඔය ප්‍රවේගය ලබා දෙන්න අවශ්‍ය ශක්තිය වනම් හරි. එහෙනම් ලියන්න පුතේ. m නිසා අවශ්‍ය අමතර ශක්තිය සමානයි. චාල ශක්තියන් තියන්නේ භාගය. චාල ශක්තිය ඉස්සර හරි හොයන අපි m dash v වර්ග. භාගයයි m dash කියන පුතේ 14යි b වර්ග කියන්නේ 7.1 වැඩි කිරීම 13 ඔච්චරයි. හරිද? ඔන්න ඔච්චරම ශක්තියක් තමයි අවශ්‍ය වෙන්නේ මේ කියන අභ්‍යාකාශයන්ට අර අභ්‍යාකාශ මධ්‍යස්ථානට එකතු වීම සඳහා. හරි. ඔය 90ට ගානක් හදන පුතේ 0.90ට ගානට උඩින් තියෙන්නේ මොකද එතන භූවිස්තාර චන්ද්‍රිකාවෙන් කතා කරනවා. මම භූවිස්තාර චන්ද්‍රිකා කියන්නේ මොකද්ද කිව්ව විතර පෘථිවි ආවර්ත කාලය චන්ද්‍රිකා ආවර්ත කාලය සමාන වෙන ඉච්චරයි. හරිද? ඒක හදන්න ලේසි. ඒක ලේසි. 4 සම්බන්ධ වීමෙන් පසු අභ්‍යාකාශ යානයේ ඇති භාණ්ඩ අභ්‍යාකාශ පරීක්ෂණාගාරය තුළට සංක්‍රමණය කළ ලැබේ. මේකේ ඇතුළේ තියෙන භාණ්ඩ පුතේ මෙයාගේ ඇතුළට යවනවලු. ඒක විශේෂකමක් තියෙනවා. හරිද? ඒව ගැන කියන්නේ නැහැ මෙතන. මෙම් භාණ්ඩ පැටවීම නිසා කක්ෂගත වී ඇති අභ්‍යාකාශ පරීක්ෂණාගාරයේ වේගය වෙනස් වේද? ඔබේ පිළිතුර පැහැදිලි කරන්න. ඉතින් පුතේ දැන් ඔයා බස් එකේ නගිනවා. හරිද? ඔයා බස් එකේ යනකොට ඔයාගේ බෑග් එකේ තියෙන පොත් ටික අරගෙන ඔයාගේ යාළුවෙට දෙනවා. හරිද? ඒ යාළුවට දුන්නයි කියලා බස් එකේ වේගය වෙනස් වෙනවද? නැහැනේ. නේද? ඇයි එහෙම වෙනස් වෙන්නේ නැත්තේ? වේගය වෙනස් වෙන පුතේ බාහිර බලයක් ක්‍රියා කරන්න වෙනවා. එහෙනම් බාහිර බලයක් ක්‍රියා කරන නම් ගම්‍යතා වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මමත් ගමන් කරන එකම වේගයෙන් නම් යාළුවෙක් ගමන් කරන ඒ වේගයෙන් නම් බස් එකක් ගමන් කරන ඒ වේගයෙන් නම් පුතේ ගම්‍යතා වෙනසක් ඇති වෙන්නේ. ගම්‍යතා වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ යාගේ වේගය වෙනස් වෙන්නේ නැහැ පුතේ. බාහිර බලයක් ක්‍රියා කරන්නේ. කියන උත්තරේ නැත. යාමතේ වේගය වෙනස් වීමට නම් බාහිර බලයක් ක්‍රියා කළ යුතුය. එනම් ගම්‍යතා වෙනසක් ඇති විය යුතුය. මොකද බලය ගම්‍යතා වෙනස් වීමේ සිගතා තමයි බලය කියලා කියන්නේ. ගම්‍යතා වෙනසක් ඇති විය යුතුය. මේදී භාණ්ඩ හුවමාරු කළද ගම්‍යතා වෙනසක් ඇතිවන්නේ නැද්ද? එහෙම බෑනේ පුතේ. අරයත් යන වේගයෙන් මෙයත් යන වේගයෙන් දෙදෙනා අතර තියෙන භාණ්ඩය අරයට දෙනවා. බස් එකේ සිද්ධිය තමයි වෙන්නේ. මෙයා මෙහාට දැනවා.
හරි තල්ලු කරන්නේ ගම්මිත වෙනසක් ඇති වෙන හේතුව. හරි පුතේ. මොන අපි රචනා ප්‍රශ්නකුත් හැදුවා. වෘත්ති ශේෂ පාඩමත් මම සම්පූර්ණයෙන් අවසන් කරා පුතේ. දැන් පස්සේ චුම්බ ශේෂ පාඩම තමයි ඉතුරු වෙලා තියෙන්නේ. හේතු ලියාගන්න පුතේ. හේතුව කිව්වේ ගම්මිත වෙනසක් ඇති වෙන්නේ නැහැ භාණ්ඩ පටවනකොට. ගම්මිත වෙනසක් ඇති වෙන්නේ නැහැ කියන්නේ බලයක් ඇති වෙන්නේ නැහැ. බලයක් ඇති වෙන්නේ නැහැ කියන්නේ වේගය වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි හේතුව. ඒක ටිකක් විස්තර ලියන්න. හරිද? මම කිව්වේ ඒ සරල දෙනු තමයි මම අර ටික වාක්‍ය වලින් කිව්වේ. හරි පුතේ. ඔන්න දැන් මේ වෙනකොට චුම්බක ශේෂ වෘත්ති ශේෂ පාඩම පුතේ සම්පූර්ණයෙන් අවසන් කළ වෙලයි. මොකද මම මේකේ රචන ප්‍රශ්න සාකච්ඡා කරා. තව ඕවම තමයි තියෙන්නේ ඊළඟ ප්‍රශ්න වල පුතේ. භූවිස්තර චන්ද්‍රිකා ගැන කතා කරලා 98 ඉල ගානේ. ඒතර භූවිස්තර චන්ද්‍රිකා කියන්නේ පෘථිවි ආවර්ත කාලයට සමාන ආවර්ත කාලයක් තියෙන චන්ද්‍රිකාවක්. 24 කියලා ගන්න ආවර්ත කාලය. ඒකත් හදන්න පුළුවන් ආට. ඊට පස්සේ උතේ ඡේදක නම් තියෙන මේක ඇවිල්ලා ඡේදයේ කියවලා උත්තර ලියන්න තමයි ගොඩක් වෙලාට ඇවිල්ලා තියෙන්නේ. මේ ළඟදී පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල. ඊට පස්සේ MCQ ගණන් හැදුවා. දැන් තේරෙනවා කොහොමද හදන්නේ කියලා. ඉතින් මම දුපුතේ අද දවසේ අවසන් වෙනකන් ඉන්නේ. මම මේ පාඩම පුළුවන් කරනවා කියලා කිව්වා. ඔන්න දැන් මගේ කාර්යය අවසන්. දැන් මට කියන්න අද දවසේ කර ටික තේරුණාද? හරිද? අද දවසේ මේ මෙච්චරලා කර ටික තේරුණාද? මම දැන් රෙකෝඩින් එක නවත්තනවා. ඉතින් ඔන්න ඊළඟට අපි කතා කරන පුතේ චුම්බක ශේෂ පාඩමත් ඒ වගේම ආලෝක කියන පාඩමත් කතා කරනවා. ඉතින් ඔය පැකේජ් හදලා දෙනකොට පුතේ අර පහු වෙලා වීඩියෝ ගන්න ළමයි ඉන්නවනේ. ඒතකොට මම පාඩම් ටික පොඩ්ඩක් යහට මෙහාට කරලා දෝන හතරක් ආලෝකයකට සෙට් කරලා එහෙම දෙනවා. හරිද? පැකේජ් හදලා දෙනවා. එහෙම තමයි හදන්නේ පැකේජ්. ඉතින් ඒතොර දෙන වෙනස්දියක් අපි පන්ති කරන්නේ ළමයිට වාසි විදිහට. Zoom එක හරහා ක්ලාස් එක යනකොට මේ මාසෙ අපිත් එක්ක මුදල් ගෙවලා සම්බන්ධ ළමයිට අපි වාසි දෙනු පුරුදු. උපරිම වාසියක් දීලා තමයි පන්ති කරන්නේ කිසිම අසාධාරණ නොවේ. හරිද? ගන්න මුදලට වඩා වැඩි දෙයක් ගන්න තමයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. හරි. මම රෙකෝඩින් නවත්තන්න පුතේ.